දැන් කොහොමද පින්වතුනි අද දවසේ ඔබගේ මග වැඩීමේ වැඩ පිළිවෙල සතුටුදායකයිද? ඊටමත් සතුටුදායකයිද? සතුටුදායක වැඩිද? නේ ඕනොන්ටත් වඩා සතුටුදායකයිද? මේ සතිය වෙලා ඔබ අපහු ගෙවල් බලා පිටත් වෙද්දී පින්වතුනි Tamanට හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ මොකක්ද අපි මේ කරන්න කියලා. නවර නිතර මතක් කරන කාරණා භාවනා කරනවා කියලා කියන්නේ ඇස් පියන් ඉන්න එකට නෙමෙයි. ඇස් දෙක පියාගත්තට මොකෝ හිත බොහොම වේගෙන් යම් කටයුත්තක නියැලෙනවා. මේ ලෝකයේ තියෙන ඇත්ත ස්වභාවය දකින්න. මේ ලෝකය කියලා කියපෙන්නේ වෙන මොකක්වත් නෙමෙයි. ඔබේ ජීවන අත්දැකීම් අත්විඳීම් අන්නේ හැකියාව හදාගන්න පින්වතුනි මේ සතිය තුල. අවංකවම කියනවා නම් මේ භාවනා වැඩසටහන තුල අපි බලාපොරොත්තු වෙන්නේ ඔබට ඩ්‍රයිවර්ස් ලයිසන්ස් එක දෙන්න. මේ ඩ්‍රයිවිං ස්කූල් එක. රියදුරු පුහුණු පාසල. අපි මේ උත්සාහ කරන්නේ ඔබ පුහුණු කරවලා ඔබේ අතට ලයිසන්ස් එක දෙන්න. මෙතනින් පිටත් වෙනකොට තනියෙන් ওই වාහනේ පදව ගන්න හැකි වෙයි. අපි ළඟ හිටියත් පින්වතුනි ඔබට තනියෙන් වාහනේ පදව ගන්නවක හැරෙන්න අපිට ඔබේ වාහනේ පදවන්න බෑ. ගුරුවරයෙක් ළඟ ඉන්නවා කියලා කියන්නේ නිරන්තරයෙන් ගුරුවරයා ඔබට කියලා දෙනවා මොකද්ද ඔබ කරන්න ඕනේ කියලා. එච්චරයි. නමුත් ඔබම තමයි වාහනේ පදවන්නේ. ගුරුවරයා ළඟ ඉන්නවා කියලා කියන්නේ මොකද දැන් වාහනයක් එලවන්න ඔබට පුරුදු කරද්දී ගුරුවරයා හැපැත් ඉඳගෙන ඔබ ගානේ ස්ටියරින් වීල් එක තියෙනවා. ඔබ වාඩින් පැත්තේ ස්ටියරින් වීල් එක තියෙනවා. ගුරුවරයා ගාව තව ස්ටියරින් වීල් එකක් නැහැ. එයා කියනවා දැන් ඔන්න වමට හරවන්න. දැන් දකුණට හරවන්න. දැන් බ්‍රේක් එක පාව ගන්න. ඔව් වැඩි ස්ලෝ ගන්න. ඔන්න හන්දියක් එනවා. දැන් දාන්න සිග්නල්. ඉස්සෙල්ලා කන්නඩින් බල්ලෙන් පිටිපස්ස. අර දැන් චුට්ටක් වේගෙන් අක් ගන්න. ගෑස් එක දෙන්න. දෙන්න. ආදන් ගියර් එක මාරු කරන්න. අවුන් නැතින වම් පැත්ත කරලා ඔන්නල්ල. ඕ අන්න කවුද යනවා ඉස්සරහ පොඩ්ඩ ඉන්න හදිස්සි වෙන්න එපා. ගුරුවරයා ඔබට කියනවා මේක ගුරුවරයා ඔබේ වාහනේ එලවන්නේ නැහැ. මේ අත්දැකීම ඇතිනේ. එතකොට ඔබ දැන් මේ සතිය උරුනාට පස්සේ අර ඉස්සරහා තියෙන ගේට්ටුවෙන් ඔබේ වාහනේ එළියට යනකොට දොර ඇරලා අපි බහිනවා එළියට. තෙරුවන් සරණයි එහෙනම් ගිහිල්ලා එන්න කියලා අපි ආවන. අන්න එතකොට පින්න ඔබට පුළුවන් වෙන්න ඕනේ මෙතුවක් වෙලා ගුරුවරයෙක් එහා පැත්තේ ඉඳගෙන ඔබට කියපු දේ ඔබ අවබෝධයෙන් ඉඳන් ඉන්නේ ලස්සන්ට වාහනේ ගෙදර අරන් යන්න පුළුවන් නම් හප්ප ගන්න එතකොට. එතකොට පුරුදු වෙන කාලෙත් ගුරුවරයා නෙමෙයි වාහනේ පැද්දේ. ගුරුවරයා ඔබට කිව්වා මොකද කරන්න ඕනේ කියලා. එහෙනම් දැන් මේ සතියේ භාවනා වැඩසටහන තුල පින්වතුනි වුණත් අපි භාවනා කරවන්නේ ඔබ. අඩියෙන් අඩිය පියවරෙන් පියවර ඔබට කියනවා මෙන්න දැන් මේක කරන්න. දැන් මේක කරන්න. ඕන නිින්ද යගෙනවා. දැන් ඇස් දෙක අරින්න. දැන් නැගිටින්න. මේ කියන වචනයක් නෑර පින්වතුනි ඔබට කියන්නේ ඔබ ඒ වාහනේ තනියෙන් එලවන්න පුළුවන් කරගන්න අවශ්‍ය කරන උපදෙස්. මොකද දැන් ඔබේ වාහනේ හැප්පෙන්න යනකොට අපිට පේනවා. ඒ නිසා අපි ඔබ වෙනින් බ්‍රේක් ගහන්නේ නැහැ. අපි ඔබට කියනවා බ්‍රේක් එක ගහන්න. ඉක්මනට බ්‍රේක් එක ගන්න. අන්න එක කියනවා දැන්. ඒත් වාහනේ පදන්නේ කවුද? ඔබම තමයි. අපි නෙමෙයි වාහනේ පදින්නේ. ඔබමයි වාහනේ පදින්නේ. ඉතින් ඔබ හැකියාව ඇති කරගන්න දෙන්න. එහෙනම් මේ සතිය ඉවරනකොට ඔබේ වාහනේ ගුරුවරයා බහිනව එළියට. එහෙනම් good luck කියලා වාහනේට තට්ටුවක් දාලා
කියද්දි ඔබට හැකියාව තියෙන්න ඕනේ එතකොට විශ්වාසයෙන්. දැන් මම දන්නවා මේ වාහනේ හප්ප ගන්න නැතුව කාටවත් තවත් කෙනෙක්ටවත් මටවත් අනතුරක් කරගන්න නැතුව මේ වාහනේ පැදගෙන යන්න. ඔන්න ඔය හැකියාව තමයි පිටින් අපි හදාගන්න ඕනේ. දැන් මම ඔබට කිව්වොත් භාවනා කරමු පැය භාගයක් කියලා. ඔබ හිතලා බලන්න ඔබේ හිතේ දැන් මොකද මම ඒක කියනකොටම අපි දැන් පැය භාගයක් භාවනා කරමු. ඔබේ හිතට ඒ වෙලාවට මොකද්ද එන අදහස කියලා පොඩ්ඩක් හිතලා බලන්න දැන්. මම පැය භාගයක් භාවනා කරමු කියලා කියද්දී ඔබේ හිතේ එන අදහස හොඳයි භාවනා කරන එක නම් හොඳයි. මොකද්ද මම භාවනා කරන්නේ? මොකද්ද මම කරන්න ඕනේ දැන්? ඔබ වහන්සේ නම් කියන්නකො මම කරන්න ඕන කර්මස්ථානේ. ඒ කියන්නේ පිටින් තාම වාහනේ තනියෙන් පැද ගන්න බෑ. ඒ කියන්නේ ගුරුවරයා දැන් කියන්න ඕන එහෙනම් ෆස්ට් එකට දාන්න, ඕන දැන් සෙකන්ඩ් එකට දාන්න, ක්ලච් එක පා ගන්න. ඒ කියන්නේ ඔබට කර්මස්ථානේ කියන්න ඕන. ඔබට මේක අවබෝධ වෙලා නම් තියෙන පිටින් හරියට. ඔබ මගෙන් කර්මස්ථාන ගන්න ඕනේ නැහැ. කර්මස්ථානයක් කියලා කියන්නේ වෙන මොකක්වත් නෙමෙයි මේ දහම් න්‍යාය. දහම් න්‍යාය දුන්නාට පස්සේ පිටින් ඔබ ගාව අනන්ත ප්‍රමාණ අත්දැකීම් තියෙන නිසා ඒ කර්මස්ථානයේට නැත්නම් මේ දහම් න්‍යායට ඔබ ඔබේ ජීවිතයේ අත්දැකීම් දානවා. ඒකම න්‍යාය. න්‍යාය අපි හැමෝටම එකයි. න්‍යාය අපි හැමෝටම එකයි. බුදු කෙනෙක් බුදු වුණෙත් ওই න්‍යායෙම තමයි. බෝධිසත්වෙක් බුදු වුණේ ওই න්‍යායෙම තමයි. සාරිපුත්‍රයන් වහන්සේ අරිහත්ත්වය සාක්ෂාත් කරගත්තේ ওই න්‍යායෙම තමයි. මුගලන් මහරහතන් වහන්සේ මහරහතන් වහන්සේනම බවට පත් වුණේ ওই න්‍යායෙම තමයි. එකම න්‍යායයි තියෙන්නේ. එහෙනම් ඔබයිමයි මාර්ගඵල ලබන්නෙත් තියෙන්නේ ওই න්‍යායෙම තමයි. වෙනසකට තියෙන්නේ ඒ එකම න්‍යායට එක එක්කෙනා දාන අත්දැකීම් වෙනස්. එහෙනම් ධර්මය හැමෝටම එකයි. ඔබ ගාවේ වෙනස තියෙන්නේ. එහෙනම් ධර්මය ඔබයි එකට ගලපන එක තමයි මේ භාවනා කරනවා කියලා ඔබ කරන්නේ. ඔබ ගාව තියෙන අත්දැකීම් ජීවිතේ දහම් න්‍යාය එකයි. මොකද දුක හටගන්න එක නේද අපිට තියෙන ප්‍රශ්නේ. ඇත්තටම අපිට දුක නැත්තම් මේ ආරාමයට එයිද? අය ආරාමයට ආයි. දුක නිසානේ. ජීවිතේ දුක නිසා නෙමෙයි ආරාමයට ආයි. අපි නම් බොහොම සතුටින් ඉන්නේ අපි අන්න. කිසි ප්‍රශ්නයක් නැහැ අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ. එහෙනම් මොකටද ආරාමයට ආයි? ඔබ දැකලා තියෙනවද රෝහලකට මිනිස්සු යනවා නිකන් හේතුවක් නැතුව? දොස්තර මහත්තයා යනවා මොකෝ මේ පැත්තේ? නෑ මේ නිකන් බල්ල යන්න කියලා. හොටෙල් එක නේ හොස්පිටල් එකේ. හොස්පිටල් එකේ රිසෙප්ෂන් එකට ගිහිල්ලා එන්න මිස් මොකද මිස් කරන්න ඕනේ? මිස්ටර් බලන්න ඕනේ කොයි කන්සල්ටන්ට්ද? අර බෝඩ් එකක් ගහලා තියෙනවා. පීඩියාට්‍රිෂියන් නම් මෙයා. ENT සර්ජන් නම් මෙයා. ඕතොපෙඩික් නම් මෙයා. ඕතොඩොන්ටිස් නම් මෙයා. ඩෙන්ටිස් නම් මෙයා. අර නෑ මෙයා. ඔය නම් ටික ගහලා දෙනවා. මිස්ටර් ඔය කාවද හම්බෙන්න ඕන? නෑ මට කාවත් හම්බෙන්න ඕනේ. මම නිකන් ආයි. එහෙනම් කෙලින්ම යවනවා. මෙන්ටල් සයිකියාට්‍රිස්. අන්න එයාට තමයි ඊට පස්සේ යොමු කරන්නේ. හවුද නැද්ද? ඒ කියන්නේ මෙයා ප්‍රශ්නයක් තියෙනවා කියලාවත් දන්නේ නැහැ. ඒක නිසා නෙමෙයි ඔබට සමහර අය බලෙන් මෙහෙ එක්කගෙන සිද්ධලා තියෙන්නේ. යම් මිනිස්සු යන්න ඔබට තේරෙන්නේ නැහැ මේ ජීවිතේ තියෙන ප්‍රශ්නේ යන් අර හාමුදුරුවන්ගේ බණ ටිකක් කරේ අහගනි. අර බේන ගම මගින් දාගෙන ඉන්නේ වාහනේ. අම්මලා තාත්තලා අයියලා අක්කලා නංගිලා මල්ලිලා යාළුවෝ. එයාට ඕනකම නැහැ. ඔබ දාගෙන එනවා. මම නම් ආවේ ඉන්නේ මේ ආරාමෙට ජීවිත දුක නිසා. මිසක් සතුට නිසා නෙමෙයි. මේක ඉස්පිරිතාලයක්. ජේතවනාරාම වන ඉස්පිරිතාලය. ඒක අපි ලෙඩුන්ට බෙහෙත් කරනවා. ඔබ මෙහෙ ඇවිල්ලා ඉන්නේ නම් ඔබ ලෙඩෙක් නිසා. ඒ කියන්නේ පිටින් වෙන මොකක්වත් නෙමෙයි. දුක උප්පද්දවන ක්‍රමවේදයක් ඔබේ හිතේ දුවනවා.
එච්චරයි. වෙන මොකක්වත් නෙමෙයි. කායට හැදෙන ලෙඩ නම් තියෙනවා කෝටියක්. හැබැයි හිතට හැදෙන ලෙඩ එකයි තියෙන්නේ. එක ක්‍රමයයි තියෙන හිතට ලෙඩ හැදෙන්න. අනේ දැන් ඕනෑවීම. ඕක දැන් හිතට තියෙන එකම ලෙඩේ. ඕනෑවීම. ඔන්න ඔය ලෙඩේ හොඳ කරගන්නයි මේ ඇවිල්ලා ඉන්නේ. එහෙනම් ඔබට න්‍යාය අහුවෙලා තියෙනවා කියලා කියන්නේ පිටුනේ මේ ඕනෑවීම තමයි ලෙඩේ කියලා දක ගන්න පුළුවන් ඥාණය ඔබ ගාව තියෙනවා. ඇයි ඕනෑ උනේ කියලා දක ගන්න පුළුවන් ඥාණය ඔබ ගාව තියෙනවා. ඕනෑවීමට හේතුව දුරු කරගත්ත කල ආයේ ඕනෑවෙන්නේ නැති බව දක ගන්න පුළුවන් ඥාණය ඔබ ගාව තියෙනවා. ඕනෑවීම නැති කරගන්න මාර්ගය ඔබ දැකලා තියෙන්න ඕනේ. ඔබට භාවනා කරන්න බෑ පිටුනේ ඔන්න ඔය හතර තේරෙන්නේ නැත්තම්. එහෙනම් දැන් මම ඔබට කියවම් පැය භාගයක් භාවනාව කරමු කියලා. ඔබට එනවනම් ප්‍රශ්නයක් මොකක්ද අපි හඳුනන්නේ මම භාවනා කරන්න ඕනේ. ඔබ වහන්සේ කර්මස්ථානයක් දුන්නේ නැහනේ. මම මොකද්ද දැන් වඩන්න ඕනේ? රූපං අනිච්චාද වඩන්න ඕනේ. නැත්නම් වේදනා අනිච්චාද? කොයි කර්මස්ථානයේද? මම අවංකවම පිරිසුදු මේ කර්මස්ථානයේද අපි හඳුනන්නේ මම වඩන්න ඕනේ කොයි කර්මස්ථානයේද? ඔබට ඔන්න ඔය ප්‍රශ්නේ එනවනම් පිටින් මම දැන් කිව්වම අපි පැය භාගයක් භාවනා කරමු කියලා. ඔබ තාම ප්‍රශ්න දැකලා නැහැ. තාම ප්‍රශ්න දැකලා නැහැ. එහෙනම් තාම ලෙඩේ අහුවෙලා නැහැ. මොකද මම කිව්වේ ඒකයි. භාවනා කරනවා කියලා කියන්නේ දහම් න්‍යාය ගත්තා. ජීවිතය අත්දැකීම් දැම්මා. දහම් න්‍යාය කියලා කිව්ව අර හතර දේ. දැකගත යුතු දුක දැකගත්තා. දැකගත යුතු දුක දැක ගැනීමට ඒක ඇතිවීමට හේතුව දැකගත්තා. ඒ හේතුව නැති කරගත්ත කල්හි දැකගත යුතු දුක දුරු වෙන බව දැකගත්තා. ඒකට තියෙන මාර්ගය දැකගත්තා. ඔන්න ඔය හතර දැකගත්තා නම් ඔබ දහම දැක්කා. දැන් ඔබට තියෙන ඔබේ ජීවිතය අත්දැකීම් මේකට දාන්න. එහෙනම් ධර්මයේ ඔබයි කියන එක හැදෙන්නේ නැහැ පින්වතුනි. අර හතර ඔබ ගාව නැත්තම්. ඒතර ඔබ ඉන්නවා. තාම දහම නැහැ. ඒ නිසා අපිට භාවනා කරන්න බෑ. හරි. ඒකයි කියන්නේ කෙනෙක් සෝතාපන්න ඵලයට ළඟින්වත් යන්නේ නැත්නම් ඒ කෙනාට භාවනා කරනවා කියලා කියන එක කෙරෙන්නේ නැහැ. එයා දන්නේ නැහැ මොකක්ද භාවනා කරනවා කියලා කියන්නේ. ධර්මයේ ඔබයි ගලප ගන්න බෑ පින්දුනි. ඒ කියන්නේ භාවනා කරන්න බෑ. කවදාකවත් බෑ නෙමෙයි. තේරුම් ගන්න කල් බෑ. එච්චරයි. ඉතින් කරන්න බැරි නම් කරන්න තියෙන එක දෙයයි. තේරුම් ගන්න. අවබෝධ කරගන්න. එතකොට හරි. එච්චරයි. ඕනම ලෙඩට මේ බෙහෙත අහුණා නම් ප්‍රශ්නේ හරි. මොකද මම ඔබට ආය අමුතුවෙන් අත්දැකීම් දෙන්න ඕනේ නැහැ. ඒව නම් ඕන තරම් ඔබ ගාව තියෙනවා. අවුරුදු 20 30 40 50 60 70 අත්දැකීම් නම් කොච්චර ඔබ ගාව තියෙනවද මේකට. එහෙනම් අත්දැකීම් වලින් පරිපූර්ණ පිරිස් වුණොත් ඔබ සමහර අඩුපාඩු ඇත්තේ ධම්ම අවබෝධය. ඒ කියන්නේ ඔබ හරි. ධර්මයයි කියලා තමයි මදි. අන්න ඒක හදාගත්තා නම් ටක් ගාලා මේ දෙක එකට වැටෙනවා. ඊට පස්සේ මේ දෙක මෙහෙම ගිහලා ධර්මයෙන් ඔබ පිරිසිදු වෙනවා. ධර්මයෙන් ඔබ පිරිසුනාට පස්සේ ආයෙ ධර්මය ඕනේ නැහැ. ඔබ පිරිසිදු වෙනවා. එච්චරයි. ඒකයි කරන්න තියෙන්නේ. එහෙනම් මේකේ මූලික හරය තියෙන පින්වතුනි හරියට දුක අවබෝධ කරගන්න ඕනේ. ඔබට මතකයි නේද? සිද්ධාර්ථ කුමාරයා දැක්ක දේවල් හතරක්. දැක්ක නේද? මොනවද දැක්කේ? පළවෙනිට දැක්ක ලෙඩෙක්. ද මහල්ලෙක්. මහල්ලෙක්. කවුරුද කමන්නේ? මහල්ලෙක් දැක්ක. ඒ දැකපු වෙලාවේ පින්වතුනි සිද්ධාර්ථ කුමාරයා කල්පනා කරලා බලනවා. චන්න මේ කවුද? මහල්ලෙක්. ඒකේ මිනිස්සු වයසට යනවා ස්වාමීනි. එනකොට අපි කැමතිනේ තරුණකමෙන් ඉන්න. ඔව් ඔව්. ඔබට ඕනේ තරුණකම තමයි. නමුත් තරුණකමත් නැති වෙන දවසක් එනවා. අද තරුණකම ඔබට තියෙනවා ස්වාමීනි. නමුත් දවසක් එනවා ඕනේ දේ නැති වෙන. අද ඕනේ දේ තියෙනවා. අර chart එක මතකයිනේ. මේ පැත්තෙන් යනදොත් මෙහෙම ඕනේ කියලා එකක් තියෙනවා. උඩට යනවා තියෙනවා. පල්ලෙහාට යනවා නැහැ. ඔච්චරයි පිටින්. ඔබට දහම් න්‍යාය කියලා දෙන වචන තුනයි ඕනේ.
ඔච්චරයි. අනිච්ච දුක්ඛ අනාත්ම ගත්තත් වචන තුනයි තියෙන්නේ. මෙහෙම ගත්තත් වචන තුනයි තියෙන්නේ. එහෙනම් ස්වාමීනි ඔබ වහන්සේට තරුණකම ඕනේ. අද ඔබ වහන්සේට තරුණකම තියෙනවා. නව ස්වාමීනි දවසක් එනවා. තරුණකම නැති වෙන. එහෙනම් අද මෙහෙම තියෙන එක අද දවසක ඔබ වහන්සේට මෙහෙම වෙනවා. අපිට තේරෙනවද හිතින් මවා ගන්න පුළුවන් නේ මම මොකක්ද මේ කියන්නේ කියලා බෝඩ් එක ඇඳලා පෙන්නපු ටික. අද මෙහෙම තියෙන එක දවසක මෙහෙම වෙනවා. එතකොට සිද්ධාර්ථ කුමාරයා කල්පනා කරනවා දෙයියනේ මටත් මේක අද දවසක මෙහෙම වෙනවනේ. කොහොමද මේක මම නවත්තගන්නේ? ස්වාමීනි ඔබ වහන්සේට ඒක නවත්තන්න බෑ. මෙහෙම වෙලා තියෙන එක අනිවාර්යෙන් මේ පැත්තට හැරෙනවා අපේ හැමෝම ස්වාමීනි. ඒක නවත්තන්න බෑ. අන්න ඒතකොට පිටින් සිද්ධාර්ථ කුමාරයා බය වෙනවා. ඒ කියන්නේ මෙහෙම තියෙන එක දවසක මෙහෙම වෙනවා. ඒක මට නවත්ත ගන්න බෑ. දැන් හරි ප්‍රශ්නයක්. ඒ කියන්නේ දැන් මේ පැත්ත දැකලා නැහැ. මොකද නැත්තම් එහෙනම් යාර සිද්ධාර්ථ කුමාරයා කියන්නේ සිද්ධාර්ථ කියන්නේ නැහැ නේ එහෙනම්. එහෙනම් කියන්නේ ගෞතම කියලා. නේ? මේ පැත්ත දැකලා නැහැ තාම. දැන්ට දකින්නේ මෙහෙම. තරුණකම ඕනේ. අර මහල්ලා දැක්කට පස්සේ තව තේරෙනවා. එදා මෙහෙම තිබ්බ එක අද මෙහෙම වෙලා. දැන් මේක උස්සලා තියන්න බැරිද ආයේ? බෑ දැන් බෑ. අන්න ඒක හිරි වැටෙනවා. එහෙනම් මේක තුල සතුට හොයාගන්න බැරි බව සිද්ධාර්ථ කුමාරට වැටහෙන්න පටන් ගන්නවා. තේරෙනවද මම කියන්නේ? මෙච්චර කල් ව්‍යායාම කරා අස්ස ක්‍රීඩා කරා ආදි වශයෙන් එක එක જાති දේවල් කරා මේක මෙහෙම තියාගන්න. හැබැයි කාලයගේ ඇවෑමෙන් ඒ කාන්තෙන්ම මෙහෙම තියෙන එක මෙහෙම වෙන බව උන්වහන්සේට වැටහෙන්න පටන් ගත්තා. පින්වතුනි මේ පැත්තේ උත්තර හොයලා වැඩක් නැති බව උන්වහන්සේට ඔන්න තේරෙන්න පටන් ගන්නවා. තව ටිකක් ඉස්සරහට යනවා. චන්න අර කවුද? ස්වාමිනේ ලෙඩෙක්. ඒ කිවි. ස්වාමිනේ ලෙඩෙක්. ඔබ වහන්සේ කැමති නේද? නිරෝගී වෙන්න ඕනේ නේද ඔබ වහන්සේට? ඔව්. ඒ කියන්නේ දැන් ඔබ වහන්සේ මෙහෙමනේ. හැබැයි ස්වාමීනි මෙහෙම හිටියට හැමෝම ලෙඩ වෙනවා. මේක තමයි ඕනේ. දැනට ඕනේ දේ තියෙනවා. නමුත් ස්වාමීනි ඕක මෙහෙම වැටෙනවා. තාම මේ පැත්ත දැකලා නැහැ. තාම මේ පැත්ත දැකලා නැහැ. මෙහෙම තියෙන දේ ස්වාමීනි මෙහෙම වෙනවා. එතකොට මොකද කරන්න ඕන? බෙහෙත් ගන්න ස්වාමී බෙහෙත් කරගන්න. එතකොට හරි. වෙදමාත් එක්ක හොයාගෙන බෙහෙත් කරගන්න. එතකොට උස්සලා මෙහෙම තියාගන්න පුළුවන්. එතකොට ආයෙ වැටෙන්නේ නැහැ නේ? නෑ ස්වාමීනි වැටෙනවා. ඒ කියන්නේ ආයෙ මෙහෙම වෙනවා. එහෙමයි ස්වාමී. ඒ කියන්නේ කොච්චර මෙහෙම කරත් ආයෙ මෙහෙම වෙනවා. එහෙමයි ස්වාමීනි. අන්න සිද්ධාර්ථ කුමාරට වැටෙන්න පටන් ගන්නවා එනවා. එහෙනම් ඉතින් මේක කර ඉඳලා වැඩක් නැහැ. කවද වෙනකම් කරන්නේ? කොච්චර කරත් මෙහෙම දෙන එක ආයෙ මෙහෙම වෙනවා. එහෙනම් ජීවිතේ මම කොහොමද සතුටින් ඉන්නේ මෙහෙම වෙන එක මෙහෙම වෙනවනම්? මට ඕනේ මෙහෙම තියාගන්න. නමුත් ඒක කරන්න බෑ. කොච්චර කරත් ආයෙ මෙහෙම වැටෙනවා. එහෙනම් මීට වඩා දෙයක් තියෙන්න ඕනේ කියලා අන්න හිතෙන්න පටන් ගන්නවා. තවත් ටිකක් ඉස්සරහට යනවා. ඊට පස්සේ දකින්න කවුද? මලකඳක්. චන්න අර කවුද? මලකඳක් ස්වාමීනි. ඒ කිවි ස්වාමීනි මිනිස්සු මැරෙනවනේ. ඒ කිවි අයියර මිනිස්සු හඬන්නේ. ස්වාමීනි එහෙම තමයි. මිනිසුන්ට ඕනේ ජීවත් වෙලා ඉන්න. ඕනේ මිනිසුන්ට මෙහෙම ඉන්න. හැබැයි මෙහෙම වෙනවා ස්වාමීනි. ඕනේ දේ මේක වුණාට දවසක ස්වාමීනි නැති වෙන ඕනේ දේ. අද තියෙනවා තමයි ඔබ වහන්සේගේ ජීවිතේ. නමුත් දවසක මේක වැටෙනවා වල්ලහැට. එතකොට දුකයි. ඒ කියන්නේ මං කොච්චර මහන්සි ගත්තත් මෙහෙම තියන් මෙහෙම වැටෙනවා. එහෙමයි ස්වාමීනි. මට ඒක නවත්තන්න බෑ ස්වාමීනි. ආපස්සට මේ කුමාරයාට තේරෙන පටන් ගන්නවා. එහෙනම් මේක නම් කර ඉඳලා හරියන්නේ නෑ. මොකද මට මෙහෙම තියාගන්න ඕනේ. නමුත් කොච්චර කරත් මේක මෙහෙම වැටෙනවා. ඇඟ හිරි වැටලා යනවා. ඇයි මෙතුවක් කල්පින්තුනේ මේ පුද්ගලයා මේ තරුණයා අදිෂ්ඨාන කරගෙන හිටියේ. මෙයා දැනුම් තේරුම් ලබාගෙන හිටියේ. මෙයා ඉගෙනගෙන හිටියේ. ශිල්ප ශාස්ත්‍ර හරහා
මෙයා අවබෝධ කරගෙන හිටියේ මං මෙහෙම ඉන්න පුළුවන් මට. ප්‍රශ්නයක් නැහැ. නමුත් දැන් තේරෙන්න යන පටන් ගන්නවා අපි කොච්චර මෙහෙම ඉන්න උත්සාහ කරත් අනිවාර්යෙන් පල්ලෙහාට වැටෙනවා කියලා. එහෙනම් මේ සෙක්ෂන් B එක නේද ඔය දැන් මෙයා මේ අත්විඳින්නේ. සෙක්ෂන් B එකේ තවදුරටත් නම් කල් ගත කරලා වැඩක් නැහැ කියලා යද්දිම තව චුට්ටක් අඩියක් ඉස්සරහට දකිද්දී දකින්න ශ්‍රමණෙක්. චන්න අරගව ස්වාමීනි මේ ලෝකේ පුද්ගලයෝ ඉන්නවා. ඔබ වහන්සේ මෙතුවක් කල් දැක්ක නේද සිදුවීම් දෙක තුනක්. මේ ලෝකේ ඉන්නවා ස්වාමීනි පිරිසක්. ඕන් ඔය කියන මෙහෙම තියන් ඉන්න ඕන එක කොච්චර කරත් මෙහෙට වැටෙන නිසා ඔయిత වඩා වෙන ප්‍රශ්නයක් ඇති කියලා අන්නේ ප්‍රශ්නෙට උත්තරය හොයන්න වෙහෙස වීරිය වඩන්න. අන්නේ අදිෂ්ඨාණයෙන් අන්නේ ප්‍රශ්නේ මොකද්ද කියලා හොයන පිරිසක් මේ ලෝකේ ඉන්නවා ස්වාමීනි. චන්න කුමාරට මේ සිද්ධාර්ථ කුමාරට ඒ වෙලාවේ කල්පනා වෙනවා. ඉතින් හත් දෙයියනේ මොකක්ද එහෙනම් මම මේ කරන්නේ? මේ මාලිගාවක් ඇතුළට වෙලා කොච්චර මෙහෙම තියන් හිටියත් මෙහෙම වැටෙනවා. ආයෙ උස්සලා තියාගත්තත් ආයෙ වැටෙනවා. ආයෙ උස්සලා තියාගත්තත් ආයෙ වැටෙනවා. මේ රටෙන් භාගයක් මට අයිති වුණත් මෙහෙම තියන් ඉන්න එක මෙහෙම වැටෙනවා. අන්තපුර කොච්චර තිබ්බත් මෙහෙම තියන් ඉන්න එක මෙහෙම වැටෙනවා. එහෙනම් භවභෝග සැප සම්පත් කොච්චර තිබ්බත් මෙහෙම තියෙන එක මෙහෙම වැටෙනවා. එහෙනම් හත් දෙයියනේ මම මොකද්ද මේ මාලිගාවකට වෙලා කරන්නේ? අර ශ්‍රමණයනේ ශ්‍රේෂ්ඨ. මොකද එයා විතරයිනේ තේරුමක් ඇති වැඩක් කරන්නේ. තාම මේ පැත්ත දැකලා නැහැ පින්වතුනි. නමුත් තේරුමක් ඇති වැඩක් කරන්නේ ඒ මනුස්සයා විතරයි කියලා මේ කුමාරයාට තේරුම් ගන්න පටන් ගන්නවා. මොකද ඒ පුද්ගලයා උත්සාහ කරන්නේ මේ උස්සලා තියන් ඉන්න එක පල්ලෙහාට වැටෙන එක කවදාකවත් නවත්තන්න බැරි නිසා අන්න එතන මොකක් හරි අපි හොයාගන්න පුළුවන් නම් ක්‍රමයක් මේ ආපෞසරයක් උස්සලා තියාගන්න ඕනේ නැති. මෙන්න මේ කියන ප්‍රශ්නේ නිදහස් වෙන්න පුළුවන්. මෙන්න මේ චක්‍රේ කඩා ගන්න පුළුවන්. අන්න ඒකයි මං හොයාගත යුත්තේ කියලා පිටින් අන්න ඒ වෙලාවේ මේ කුමාරයාට වැටහෙනවා. ආબોධ වෙලා එහෙම නෙමෙයි. නමුත් සෙක්ෂන් B එකට පිළියම් කරලා වැඩක් නැහැ කියලා එතුමාට තේරෙනවා. වැටෙනව නේද මම කියන්නේ? තාම සෙක්ෂන් A දැකලා නැහැ. හැබැයි සෙක්ෂන් A වැඩක් නැහැ. ඒ කියන්නේ ඔබට පිළිකාවක් හැදෙනවා. පිළිකාවට බෙහෙත් තියනවා කියලා දන්නේ නැහැ. හැබැයි පිළිකාව නම් දුකයි කියලා තේරුම් අරගෙන. තවදුරටත් මේක තුල සතුටින් ඉන්න උත්සාහ කරන එක තේරුමක් නැහැ කියලා තේරුම් ගිහිල්ලා තියෙනවා. මොකද ශ්‍රමණ රූපයක් දැක්කනේ පිංගුතුන් අන්තිමට. ඒ කියන්නේ මේ ලෝකේ යම් පිරිසක් ඉන්නවා. සෙක්ෂන් B එකට උත්තර හොයන එක නවත්තලා දාලා ඊට වඩා ඊට එතනින් එහාට ගිහපු උත්තරීතර සතුටක් හොයාගන්න උත්සාහ කරනවා. අන්නේ දා තමයි පින සිද්ධාර්ථ කුමාර අධිෂ්ඨාන කරන්නේ. මේ කොටසේ උත්තර හොයලා වැඩක් නැහැ. මේ රටම මට දුන්නත් වැඩක් නැහැ. මේ උඩ තියාගත්ත එක ආයෙ වැටෙනවන පල්ලෙහා. අධිෂ්ඨානයක් ගන්න මං කොහොම හරි මේ මට පේන්නේ නැති පැත්තක් තියෙනවා මෙතන මං අන්නේ ගිහලා හොයන්න ඕනේ. ඊරස්නායි මෙතන ගිහි අතහැරලා දාලා යන්න. අබිනිෂ්ක්‍රමණය කරලා අධික ලෙස දුක් දෙනවා මේ කයට. අධික ලෙස දුක් දීලා උත්සාහ කරනවා පිටින් උඩට හරවගත්ත එක වැටෙන්නේ නැතුව තියාගන්න පුළුවන්ද කියලා. මොකද එක එක જાති මත තිබ්බනේ ඒ කාලේ. මෙහෙම වෙන්නේ පෙර කරන ලද අකුසල කර්ම නිසා. ඒ නිසා ඒ අකුසල කර්ම ඔක්කොම ටික මම එකපාර ගෙවලා දැම්මනම් දැන් ආයේ මෙහෙම හිටි. පල්ලෙහාට වැටෙන්නේ නැතුව. ඔය තිබ්බ එක්තරා දෘෂ්ටියක්. ඉතින් මේ ලෝකයේ පින්දිනේ පහළ වෙච්ච කිසිම මිනිසෙක් තමන්ගේ කායට නොදුන්න දුක් පීඩා උන්වහන්සේ කායට දෙන්න පටන් ගන්නවා. අවුරුදු 6ක් තිස්සේ ඒක කරත් පින්තුනේ උන්වහන්සේ වැටෙනවා. මේක හරියන්නේ මෙච්චර කළා. මේක හරියන්නේ නැත්තම් දැන් මම මැරිලාද මේකට උත්තර හොයන්න ඕන. උන්වහන්සේ මේ හිතුන්නේ නැතුවද පින්තුනේ? මොකද මැරෙන්න ඔන්න මෙන්න දක්වා උන්වහන්සේ කරන්න හැම දෙයක්ම කරා නේද ওই දුෂ්කර ක්‍රියාව කරන කාලේ. සමහර උන්වහන්සේ කොච්චර දුක් පීඩා වින්දාද කියලා කිව්වොත් පින්තුනේ තව එක වේලක් උන්වහන්සේ නොකා හිටියනම්. කැම නොගෙන හිටියනම් සමහරට එතනින් වෙන්න පුළුවන් උන්වහන්සේගේ මරණය සිද්ධ වෙන්න. නමුත් උන්වහන්සේගේ පාරමිතා ශක්තියත් එක්ක ඒ එක වේල මිස් වෙන්න කලින් උන්වහන්සේට අවබෝධයට එනවා මේක කළ වැඩක් නැහැ කියලා. ඒ කියන්නේ දෙන්න පුළුවන් උපරිම දුක දක්වා පින්දින උන්වහන්සේ වරගෙන යනවා. ඒ උන්වහන්සේට ප්‍රත්‍යක්ෂ වෙන්න පින්දිනේ දුක දීලා දුකෙන් නිදහස් වෙන්න බෑ කියලා. ඒතර උන්වහන්සේ කල්පනා කරලා බලනවා එහෙනම් මේ වැඩේ කළා හරියන්නේ නැහැ. යාළුවෝ පස් දෙනා වතහැරලා දාලා මේක මං තනියෙන් වෙන ක්‍රමයක් හොයාගන්න ඕනේ කියලා යනවා පින්දිනේ. දැන් උන්වහන්සේට ඔය අත්දැකීම් දෙකම තියෙනවා.
අධික ලෙස සැප දුන්නා. කොච්චර සැප දුන්නත් මෙහෙම තියෙන එක මෙහෙම වෙනවම තමයි. කොච්චර දුක් දුන්නත් මෙහෙම තියෙන එක මෙහෙම වෙනවම තමයි. එහෙනම් ওই දෙකෙන්වත් මේකට සෙක්ෂන් B එකට උත්තරයක් හොයාගන්න හම්බෙන්නේ නැහැ. ස්වයං භූතඥාණයෙන් පාරමිතා බල ශක්තියන්ගේ එකතු වීම තුළ අවබෝධයට පත් කරගන්නවා පින්වතුනි. එහෙනම් සතුටු වෙන්න තියෙන්නේ සෙක්ෂන් B එක තුල නෙමෙයි. සතුට වීමේ ප්‍රතිපදාව තියෙන්නේ මෙතන නෙමෙයි. සතුට වීමේ මාධ්‍යයට කරන්න ඕන ප්‍රතිපදාව තියෙන්නේ සෙක්ෂන් B එකේ නෙමෙයි. මම මෙතෙක් කල නොදකපු සෙක්ෂන් A එකේ. මෙතුවකල් ඕනේ වෙච්ච දේවල් ලබා ගන්න මහන්සි ගත්තා. ඕනේ වෙච්ච දේවල් නැති වෙනකොට දුක් විඳා. නැති වෙනකොට දුක දැනෙද්දී අபிසංකාර කරා. හිත වෙහෙසෙව්වා, කාය වෙහෙසෙව්වා, වචනේ වෙහෙසෙව්වා. හැබැයි කොච්චර කරත් නොකඩෙන, නොබින්දෙන, නොමැරෙන. ඒ කිව්වේ මෙහෙම වැටෙන්නේ නැති. මේ කැඩෙනවා, නේ? බින්දෙනවා, නේ? මැරෙනවා. ඒ කියන්නේ නොකඩෙන, නොබින්දෙන, නොමැරෙන සතුටක් කොහෙන්ද හොයාගන්නේ? උන්වහන්සේ අවබෝධ කරනවා පින්වතුනි. ඉදං දුක්ඛං අරිය සත්‍යං. ඉදං දුක්ඛං අරිය සත්‍යං. පුබ්බේ අනනුසුතේසු ධම්මේසු. මෙතුවක් කල මම මේක දැකලා තිබ්බේ නැහැ. එහෙනම් මේ ලෙඩවීම ගැනවත්, මහලු වීම ගැනවත්, වයසට යෑම ගැනවත්, මරණ එක ගැනවත් නෙමෙයි පින්වතුනි මේ කියන්නේ. ඒක වින්දන්. අයියර මාලිගා රාජ්‍ය වටේ චන්නමෙතිත් එක ගියාම ඒව දැක්කා. ඒ කියන්නේ සෙක්ෂන් B එකේ නැති දුකක් මම දැන් දැක්කා කියලා කිව්වේ. අන්න ඒකයි ආර්ය සත්‍ය කියලා කිව්වේ. ඉදං දුක්ඛං අරිය සත්‍යං පුබ්බේ අනනුසුතේසු ධම්මේසු චක්කුං උදපාදී. ඒ කියන්නේ මෙන්න මේ හරහට තිබ්බ පින්දුන ඉරක්. මෙහා පැත්තේ තිබ්බේ විඳින දුක, මෙහා පැත්තේ තිබ්බේ දකින්න දුක. ඒක මැදින් තියෙන පොඩි දොරක්. ඔන්නාසේ යතුරු හම්බුණා ඒ දොරේ. ඇරිය දොර. ධම්මස පහළුණා. මෙන්න මම නැති කරගත යුතු දුක මන් දැක්කා. ඊරස් දැන් පේන ওই දුකට හේතුව. මේ ලෝකේ දේවල් වලට මම කැමති. කැමති වෙච්ච ගමන් මට ඒ දේ ඕනේ වෙනවා. ඕනේ වෙච්ච ගමන් මට දැන් ඒ ඕනේ දේ ලබා ගන්න උත්සාහ කරන්න වෙනවා. මොකද ඕනේ වෙච්ච ගමන් නැහැ. ඕනේ වෙච්ච ගමන් නැහැ. කාර් එකක් ඕනේ වෙච්ච ගමන් කාර් එක නැහැ. අපි දුමු කාර් එකක් තිබ්බා කියලා. දැන් කාර් එකක් තිබ්බා. ඒත් ඕනේ වෙච්ච ගමන් නැහැ නේ පින්වතුනි. ඒ කාර් එක තියෙනවා කියලා ඔබ දන්නේ කොහොමද? ඇහෙන් දකිදිනේ. එහෙනම් ඔබට ඇහෙන් දකින්න ඕනේ කියලා හිතිච්ච ගමන් තාම ඇහැල්ලවත් නැහැ. එහෙනම් ඒ ඇහත් එක්ක සම්බන්ධ හිත හරි උදා කරගන්න ඕනේ. එහෙනම් ඒ රූපේ දකින්න ඕනේ වෙච්ච ගමන් රූපේ නැහැ. ඇහැ හරි අරින්න ඕනේ. එහෙම හරි අபிසංකාරයක් කරන අඩුතර මේක හිතක් හරි උදා කරව ගන්න ඕනේ. ඒතර අபிසංකාරය කියන එක පින්වතුනි ඒක හිතක් උදා කර ගැනීම ඉඳන් රට රාජ්‍ය අල්ල ගැනීම දක්වා ඔබට ඇදගෙන යන්න පුළුවන්. මේ දෙපැත්ත එක්ස්ට්‍රීම් එක. ස්පෙක්ට්‍රම් එකේ ඒක හිතක් උදා කර ගැනීම ඉඳන් රට රාජ්‍ය අල්ල ගැනීම දක්වා අනිත් පැත්තට යන්න පුළුවන්. ඔය හැමදැනම තියෙන අபிසංකාරය. එහෙනම් ඕනේ වීමයි පින්වතුනි මේ තියෙන දුක කියලා උන්වහන්සේ දැක්කා. ඒ ඕනේ උනේ කැමැත්ත නිසා කැමැත්ත ඇති වෙච්ච ගමන් මට දුක හට ගන්නවා. ඕනේ වීම. ඔන්න ඔය කැමැත්ත දුරු කරගන්න පුළුවන් නම් මට එතනින් එහාට දේවල් ඕනේ නැහැ. ඕනේ නැති වෙනකොට මෙහෙම තිබ්බත් එකයි මෙහෙම තිබ්බත් එකයි. ඔබට පින්වතුනි ඕනෙකමක් නැත්තම් මේ පෑන මෙහෙම තියෙනවත් මෙහෙම තියෙනවත්. දැන් කොහොම තිබ්බහමද ඔබට දුක? කොහොම තිබ්බද ඔබට සතුට කියන්න බෑ. මෙහෙම තිබ්බත් එකයි ඔබට, මෙහෙම තිබ්බත් එකයි ඔබට, මෙහෙම මේ කෝකත් එකයි. දැන් මම කියන්නේ කොහොම තිබ්බමද ඔබට සතුට? එහෙනම් කොහොම තිබ්බද ඔබට දුක? ඒ ප්‍රශ්නේ තේරුම් නැති ප්‍රශ්නයක් වෙනවනේ. එහෙනම් දැන් පින්දින ඔබට මේ පෑන මෙහෙම තියෙන එක සතුට නිසා තමයි මෙහෙම වැටෙද්දී ඔබට දුක වෙන්නේ. ඒ නිසා ඔබ උත්සාහ කරනවා පින්දින මහන්සිලා ආයි මේ පෑන මෙන්න මෙහෙම කරන්න. හැබැයි කොච්චර කරත් ආයි වැටෙනවා. ආයෙත් මහන්සිලා මෙන්න ආයෙ මොස ගන්නවා. හැබැයි කොච්චර කරත් ආයෙ වැටෙනවා.
ආයෙ මාංශලා මෙහෙම උස්ස ගන්නවා. ආයෙ මොකද වෙන්නේ? ආයෙ වැටෙනවා. දැන් මට කියන්නේ දුකට හේතුව මෙහෙම දින එකද? මෙහෙම දින එකද? මෙහෙම දිනකට දුක, මෙහෙම දිනකට දුක. දෙක එකක් නෙමෙයිනේ. මෙහෙම තියෙන එක ඕනේ වීමයි දුක. මෙහෙම තියාගන්න ඕන එකයි දුක. මෙහෙම තියාගන්න ඕනේ නැත්තම් දැන් මෙහෙම තිබ්බත් එකයි, මෙහෙම තිබ්බත් එකයි, මෙහෙම තිබ්බත් එකයි. කොහොම තිබ්බත් එකයි. ඔන්න ඕකයි පිළිගන්නේ දකින්න දුක. චතුරාර්ය සත්‍යයේ පළවෙනි ආර්ය සත්‍ය ඔන්න ඕක. එනේ ධර්මය ඔබයි ගලප ගන්න නම් ඔබ මේ භාවනා කරනවා කියලා කියන්නේ. ඔය ධර්මය කියන තැන පිටින් තියෙන පළවෙනි කොටස ඔන්න ඕක. එකක් දැක්කනම් හතරම දකින්නවා. ආයෙ මම ඔබට අනෙක් තුන කියලා දෙන්න ඕනේ නැහැ. ඕක දැක්කම ඔක්කොම දැක්කා. අද අපේ අම්මා මම කිව්වා අද අම්මලා කතා කරන්නේ මමයි කතා කරන්නේ. දැන් කටපියන් අහන්නේ. පුරුදු නැහැ නේ එහෙම කළා. මගේ අම්මා බලන්න අම්මට වයස කීයද දැන්? 61යි. මම කිව්වා අම්මා අවුරුදු 61ක් තිස්සේ කරපු දේවල් පොඩ්ඩක් හිතලා බලන්න. මේ ලෝකේ ඕනේ වෙච්ච දේවල් තිබ්බ අම්මට. ඒ ඕනේ වෙච්ච දේවල් නැති වෙන එක අම්මට දුකයි කියලා මම හිතාගත්තා. ඒ නිසා අවුරුදු 61ක් තිස්සේ අම්මා තාමත් රස්සාව කරනවා. පවුනේ. තාම රස්සාව කරනවා. අවුරුදු 61ක් තිස්සේ මහන්සිලා අදත් රස්සාව කරනවා. ප්‍රමණය මම්මට කියලා දෙන්න මම්මට බයිනවා කියලා. ඒ නිසා මේ මම කිව්වට ප්‍රශ්නයක් නැහැ. අම්මට කියලා දෙන්න අම්මට මම මතක කරා අම්මා බයිනවා මම දේශනාව. අවුරුදු 61ක් තිස්සේ පින්විතට බාහන උත්සාහ ගත්තා. මෙහෙම වැටලා තියෙන එක මෙහෙම උස්ස ගන්න. හත් දෙයියනේ කොච්චර කරත් ආයෙ වැටෙනවද? අවුරුදු 61ක අත්දැකීම් තියෙන එතුමියට මෙහෙම කරාම ආයෙ වැටෙනවා කියලා. Again, ඒ ශේස්ත්‍රයේ 61 years experience in the field. මොන ශේස්ත්‍රයේද? මෙහෙම කරාම මෙහෙම වැටෙනවා කියන එකේ. අවුරුදු 61ක අත්දැකීම් තියෙනවා. තාම අතහැරලාද? පුදුම වීරිය කාන්තාවක්. දිරිය කතක්. ඇයි? අවුරුදු 61ක් ගිහිල්ලත් උත්සාහය අතාරින්නේ නැහැ. කොහොම හරි කමන්නේ මම මේක උස්ස ගන්නවා. ආයෙත් නෝ ආයෙ උස්ස ගන්න. අතහරින්නේ නැහැ ඕක. අපි අම්මා ආපු හේතුව දන්නවනේ. මම දකිව දේශනාව. ආච්චියමල ස්ට්‍රෝක් එකක් හැදිලා. හදිසියේ ස්ට්‍රෝක් එකක් හැදිලා. යම්මට හදිසිය ලංකාවට එන්න වෙලා. දැන් ආච්චිට ආයේ කතා කරන්න උගන්වනවලු. ආච්චිට ආයේ ඇවිදින්න උගන්වනවලු. ඔබ යංගේ හිරි වැටෙන්නේ නැද්ද? අවුරුදු 80 ගානක් වෙච්ච අපේ ආච්චි අම්මට අවුරුදු 60 ගානක් වෙච්ච අපේ අම්මා මේකදනේ කතා කරන්න උගන්වනවා. ඇවිදින්න උගන්වනවා. බත් කන්න උගන්වනවා. වැසිකිලි යන්න උගන්වනවා. අපේ ආච්චි අම්මට අවුරුදු 80 ගානක අත්දැකීම් තියෙනවා. මෙහෙම කරාම ආයෙත් වැටෙනවා කියලා. අදත් අම්මා උගන්වනවා. අම්මේ
උස්සමු උස්සමු උස්සමු. අතාරින්න එපා උස්සමු. ආයෙත් මොකද වෙන්නේ? බාහන බින්දින මිනිස්සු වයසට යන්නේ නිකන් නෙමෙයිද කියලා. අපිට දුක හිතෙනවා අපේ ආච්චිම ගැන නෙමෙයි. පවුනේ හාමුදුරුවන්ගේ ආච්චි. ඒකද ඔබට හිතෙන්නේ? මම මේ ඔබේ අනාගතය ගැන කියන්නේ. ඔබ අදටත් උත්සාහ කරන්න පින්වතුනි. ඒක උසලා තියාගන්න. අදටත් උත්සාහ කරන්න පින්වතුනි. මේක උත්සලා තියාගන්න නම් ඔබට අවුරුදු කීයක අත්දැකීම් දැන් තියනවද මේක වැඩක් නැති වැඩක් කියලා ඔබට මතක් කරලා දෙන්න. තව කී පාරක් කරොත්ද මේක මෙහෙම හිටින්? බලන්න පින්වතුනි මං අම්මට කී පාරක් කිව්වද ආච්චිව ආරාමයට එක්කන් එන්න කියලා. දැන් කොහොමද කියන්නේ? දුර වැඩි නේ නිසා එක්කන් ආවේ නැහැ. මිනිස්සු රටේ නම් එනවා ටිකට් බුක් කරගෙන. ගම් පහේ ඉඳන් මෙහෙට එන්න දුර වැඩි. ඒ නිසා එක්කන් ආවේ නැහැ. දැන් ඉතින් ඔවා කියලා හිත හදා ගන්න තමයි තියෙන්නේ. මිනිසුන්ට සතර පහේ ඉඳන් මෙහෙ එන්න පුළුවන්. මේක තේරුම් ගන්න chance එකක් ගන්න. ගම් පහේ ඉඳන් මෙහෙ එන්න බෑ. දුර වැඩි. දැන් කාට කියන්නද මේකට? දැන් ඒ උන්දට මට උදව් කරන්න බෑනේ. මොකද දැන් පින්විතනේ මනුස්සයාගේ හිතේ තියෙන දුක් වේදනාව අධිකයි. අධික දුක් වේදනාව ඉන්න නිසා දැක ගන්න ඕන දුක දැක ගන්න බෑ පින්විතනේ දැන්. හරියට අම්මා කෙනෙක්ගේ දරුවෙක් මලාට පස්සේ ඒ දරුවා මැරිච්ච දුකෙන් ඒ අම්මා මර ලතෝනි දෙද්දි ඒ අම්මව වාඩි කරවලා ඒ අම්මට බණ කියන්න පුළුවන් ඒ වෙලාවට. අර අම්මට සිහිවි කල්විගෙන එන්නේ. පොළොවේ පස් කනවා. බිත්තිය ඔළුව හප්ප ගන්නවා. යටි උගුරෙන් කෑ ගහනවා. ඇඟේ තියෙන ඇඳුමත් ඉර මර ලතෝනි දෙනවා. ඒ වෙලාවට ඒ අම්මට බණ කියන්න පුළුවන් කියලාද ඔබ හිතන්නේ? ඒ වෙලාවට බණ කියන්න බෑ. දැන් තියෙන්නේ ඇතිපදන් විඳින්න. මොකද දැක ගන්න පුළුවන් කාලේ දැකගත්තේ නැහැ. මට දැන් ආච්චිට උදව් කරන්න බෑ. Then too late. මම අම්මගෙන් යනකොට අම්මත් ස්ට්‍රෝක් එක හැදෙනකන් බලන්න. එහෙනම් මම දැන් ඔබෙන් උත්තරන ප්‍රශ්නේ. ඔබත් ස්ට්‍රෝක් එක හැදෙනකන් බලන්න. ජීවිතයේ අත්දැකීම් ලැබුවට වැඩක් නැහැ පින්වතුනි. හරි අත්දැකීම් ලැබෙන්නේ නැත්තම් අපිට මහලොකුට පුරාජයරු කියන්න නම් පුළුවන්. මම මෙන්න මේ ශාස්ත්‍රයේ පුරෝගාමියෙක්. මම මෙන්න මේ ශාස්ත්‍රයේ එක්ස්පර්ට් කෙනෙක්. විශේෂඥයෙක්. අවුරුදු මෙච්චර ගානක් අත්දැකීම් තියෙනවා මට. මට අහවල් උපාධිය තියෙනවා. මම කතිකාචාර්යවරයෙක්. මම ගුරුවරයෙක්. මම ප්‍රොෆෙසර් කෙනෙක්. ඔය ඔක්කොම මොකද්ද ඔය කියන්නේ? මම ප්‍රොෆෙසර් කෙනෙක්. මොකේද? මෙහෙම කරගන්න හදන එක තුල. මම විශේෂඥයෙක්. මොකේද? මේ වැටෙන එක මෙහෙම කරගන්න හදන එකේ විශේෂඥයෙක්. ඊළඟ මොහොතේ මොකද වෙන්නේ?
මට MBBS එකක් තියෙනවා. මොකක් කරන්නද? මෙහෙම කරගන්න. එතකොට මොකද වෙන්නේ? ආයෙ වැටෙනවා. මට මාස්ටර්ස් එකක් තියෙනවා. මොකක් කරලාද? මෙන්න මෙහෙම කරගන්න ඉගෙන ගන්න ක්‍රමය. ආයෙ මොකද වෙන්නේ? ආයෙ වැටෙනවා. එහෙනම් ලෝකායත ශාස්ත්‍ර සියල්ලම පිඟුතුනේ උගන්වන්නේ මේ වැටෙන කාය මෙහෙම කරගන්න. හැබැයි කොච්චර කරත් ඔච්චර තමයි. කළා වැඩක් නැහැ පිඟුතුනේ. කොච්චර ජීවිත නාස්ති වෙනවද? ඔක අට්ටිය තියෙන්නේ නැද්ද? හරාය තියෙන්නේ නැද්ද? jiguccha තියෙන්නේ නැද්ද? කළ ඇති ඵලය මොකද්ද? හොද මඩේ දාන එකනේ පිඟුතුනේ කරන්නේ. කොච්චර උසලා තිබ්බත් ආයි බිම් වැටෙනව නම් කීපාරක් ඕක කරන්න ඕනද කෙනෙක්ට තේරුම් යන උසලා දීලා වැඩක් නැහැ කියලා. අන්න එහෙනම් පිඟුතුනේ අවබෝධ කරගන්න මේ ඕනෑවීමයි ප්‍රශ්නේ. යමක් යම් විදිහකට තියෙන්න ඕනෑ කියලා ඔබට හිතෙනවා නම් අන්න ඒකයි ප්‍රශ්නේ පිඟුතුනේ. භාවනා කරනවා කියලා ඔබ එහෙනම් කරන්න ඕනෙත් පිඟුතුනේ. ඔබේ හිතේ තියෙන ඕනෑකම් හොයාගන්න. සියලු නෑකම් අතර තියෙන දරුණුම නෑකම් මොකද්ද? අන්න ඔබ විනාශයට ඇද දමන නෑකම. ඕනෑකම්. අනෙක් ඥාතියොන්ට බෑ ඔබ විනාශ කරන්න. හැබැයි ඕ ඥාතියට ඕනෑයට පුළුවන්. ඔබේ හිතේ තියෙන හැම ඕනකමක්ම ගන්න පිළිඳ එළියට. විදර්ශනා කරනවා කියලා කරන්න ඔච්චරයි. වෙන කරන්න දෙයක් නැහැ. ඔබේ හිතේ තියෙන ඕනෑකම් දුරු කරගෙන ගියාට පස්සේ පින්වතුනි ඔබේ හිතේ තියෙන අන්තිම ඕනෑකමත් ඔබ නැති කරගත්ත දවසට අන්න ඔබට කියන අරිහතුන් වහන්සේ කියලා. එච්චරයි. අරිහතුන් වහන්සේ කියලා කියන්නේ සියලු ඕනෑකම් දුරු කරගත්ත කෙනාට. තව පැත්තකින් කියනවා අරිහතුන් වහන්සේ කියලා කියන්නේ සියලු දුක් දුරු කරගත්ත කෙනාට කියලා. එහෙනම් දුකයි ඕනෑකමයි එකක් නෙමෙයිද? ඉතින් එච්චරනේ කරන් තියෙන්නේ. එහෙනම් බින්දනේ භාවනා වඩනවා කියලා වඩන්න තියෙන්නේ. ඔබේ හිතේ තියෙන ඕනෑකම් හොයාගන්න. ඒකන ඔබ කැමති දේවල්. ඒකන ඔබට කියන්නේ දෙන්නේ ගිලම්පස ගන්න වෙලාවට ඔබට විදර්ශනා කරන්න පුළුවන් කියලා. පින්දනේ අපේ තියෙන ඕනෑකම තමයි පිටින් අපිට දඬුවම් දෙන්නේ. මම ඔබට කියලා තියන්නේ අපි ඉස්සර වැලිකඩ බන්ධනාගාරයේ දේශනා කරන්න ගිය අවස්ථාව. ඒ මිනිසුන්ට අපි කියපු දේවල් මතකද? ඒ බන්ධනාගාරයේ පින්වතුනි මිනිස්සුන්ගේ කයට විතරයි දඬුවම් දෙන්න පුළුවන් හරිනම්. හිතට කවුරුත් දඬුවම් දෙන්නව නෙමෙයි. අපිමයි දඬුවම් දී ගන්න. බන්ධනාගාරයක් වෙලා තියෙන නැත්නම් බන්ධනාගාරයේ දඬුවමක් වෙලා තියෙන්නේ පින්වතුනි ඕනේ නිසා. කෙනෙක්ට ඕනේ තමන්ගේ දරු මල්ලොත් එක්ක ඉන්න. එතකොට එයාව රිද්දන්න තියෙන හොඳම ක්‍රමය මොකක්ද? අරගෙන දැම්ම කූඩුවකට. කෙනෙක්ට ඕනේ නිදහසේ ඉන්න. එයාට දෙන හොඳම දරුව මොකක්ද? අරගෙන කූඩුවේ දාන්න. මොකද එයා හිතන් ඉන්නේ නිදහසේ ඉන්නවා කියලා කියන්නේ ඕන වෙලාවට එහෙට යනවා. මෙහෙට එන්න ඕන වෙලාවට මෙහෙට යනවා. නැගිටින්න ඕන කියලා හිතනවා නැගිටිනවා. කන්න ඕන කියලා හිතන වෙලාවට කනවා. නිදා ගන්න ඕන කියලා හිතන වෙලාවට නිදා ගන්නවා. ඒ කියන්නේ ඕනේ වෙලාවට ඕනේ දේ කරගන්න ඕනකම තමයි නිදහස. ඒකෙ මෙහෙම තියාගන්න පුළුවන්කම තමයි නිදහස. ඕකද නිදහස? ඕක නෙමෙයි පිටින් නිදහස කියලා කියන්නේ. නිදහස කියලා කියන්නේ මෙහෙම තියාගන්න ඕනේ නැතිකමයි නිදහස.
කෙනෙක් දානවා කළුවර කාමරයකට. මොකද මේ දෙන්න හදන්නේ යාට? දඬුවමක්. ෆිල්ම්ස් වල දැකලා තියෙන කළුවර කාමරේ දාලා දඬුවම් දෙන්න හැටි. එයාට කන්න ටිකක් දෙනවා. බොන්නත් දෙනවා. ඇඟට ඇඳුමකුත් දෙනවා. ඉතින් කළුවර කාමරයක් නම් ඊට වහලක් තියෙනවනේ කොහොමද? අසනීපයක් වුණොත් බෙහෙතට බෙහෙතුත් දෙනවා. එහෙනම් කයේ සීළු පිළිම් වලට පිළියම් හම්බ වෙනවා. නමුත් ඇයි පින්දුනේ කළුවර කාමරයකට දාලා මිනිස්සෙක් සතියක් තිබුවොත් ඒ මිනිස්සයා පිස්සෙක් වෙනවා. මොකද වෙන්නේ? මෙයාට මේක උස්ස ගන්න බෑ. දැන් රූප බලන්න ඕනේ. නමුත් රූප පේන්නේ නැහනේ. උස්සන්න හදනවා බෑ. ඇයි? කළුවර කාමරේ. කළුවර කාමරේ දැම්ම මිනිස්සෙක් ඇස් දෙක මෙහෙම කර කර බලනවා ඇති නේද? පොඩ්ඩක් හරි නිකන් එළියක් ගන්න පුළුවන් නම්. අර යකඩ දොර ගාව යටට ගිහිල්ලා බලනවා ඇති නේද? යන්තම් හරි එළියක් පේනවනම්. සද්දයක් බද්දයක් නැහැ. පින්වතුනි මේ මිනිස්සයා පිසු හැදෙන්නේ නැතුව ඉන්නේ දැනට. අර බිත්තියට ගිහිල්ලා බිත්තිය හූරනවා ඇති නේද සද්දයක් ගන්න. එහෙමයි ආ පිස්සෙක් වෙන්නේ නැතුව ඉන්නේ. ඒ සතිය. හැබැයි සතිය එහෙම ගත කරයි. ඒ සතිය ගියාට පස්සේ දැන් මේක මදි. දැන් එකකින් හරියන්නේ නැහැ. මොකද එයාට ඕනේ එයාගේ හුරතල් දරු පැටියගේ කටහඬ අහන්න. ඕනේ. මම මෙන්න මේ වාක්‍යයේ තියෙන ඔබට ඇහෙන දරුණු වචන කියන්න බෑ. ඒ මනුස්සයාට ඕනේ එයාගේ හුරතල් දරුවගේ කටහඬ අහන්න. මොකද ඒ වාක්‍යයේ තියෙන දරුණුම වචනේ ඕනේ. මේ වාක්‍ය කියන්න බෑ මේ මනුස්සයාගේ ජීවිතේ අපායක් කරපු වචනේ. මනුස්සයෙක් ඉන්නවා. එයාට ඕනේ බිරියානි කන්න. ඕනේ. එහෙනම් මට කියන්න ඔබේ ජීවිතේ අපායක් කරපු වචනේ මෙන්න මේ වාක්‍ය මට පෙන්වලා දෙන්න. ඔබට ඕනේ රූප බලන්න. එහෙනම් කොහොමද කළුවර කාමරේ දඬුවමක් උනේ? රූප බලන්න ඕනේ නිසා. මොකද එක්කෝ ඇස් දෙක පොට්ට කරන්න ඕනේ. එහෙම නැත්නම් රූප නැති කරන්න ඕනේ. ඔය දෙකෙන් කෝක නැති කරත් ඒ මනුස්සයා දඬුවමක්. දඬුවමක් උනේ හැබැයි එයා රූප බලන්න ඕනේ නිසා. මම මේ මිනිස්සුන්ට පොරොන්දු වුණා. ඒ දේශනා කරපු කාලේ. මම උඹලට කියලා දෙන්නම් මිනිස්සුනේ. උඹලට ඕක දඬුවමක් නැති වෙන විදිහ. ඊට මොකද කරේ? අපිට දේශනාවට එන්න එපා කිව්වා. හරිද? හැබැයි මේ ලෝකෙන් එතර වෙන මාර්ගය කියලා දෙන්නේ අද ලෝකේ පවත්වන්න පුළුවන් දෙතනින් එහාට. බෑ. ඇයි මිනිසුන්ට උරුජුවල් නගින්නේ අපි මේ ඔබට බණ කියද්දි? අපි ඔබට කියලා දෙන්නේ මේ ලෝකේ පවත්තන එක නවත්තන ක්‍රමය. එතකොට ලෝකේ පැවැත්ම තුලින් සතුට වෙන කාලට වෙනත් වචනෙන් කියනවනම් තමන්ගේ පිළීමෙන් නිදහස් වෙන තව එකෙක්ව පෙළෙන කාලට තවදුරටත් තමන්ගේ පිළීමෙන් නිදහස් වෙන්න බැරි වෙනවා. කෙනෙක් ඉන්නවා එයාගේ ජීවිකාව ෆැෂන් ඩිසයිනින්. ඒ කෙනාට බඩගින්නක් හැදෙනවා. දැන් කන්න මොනවා හරි වුණා. එයා දන්නේ ඒක ශිල්පයයි ෆැෂන් ඩිසයින්. නම් මොකද කරන්නේ? මොකක්ද ෆැෂන් එක ඩිසයින් කරනවා. ඊට පස්සේ තව එකෙක්ව පෙළවනවා. මේ තින් මේකද ෂෝක් එක නියමයි ඈ. නම් උ පෙළනවා. දැන් ඔබ පෙළනවා නේ? පරිමින් නිදහස් වෙන්න ඕනේ. සල්ලි ඕනේ. සල්ලි දුන්නා. දැන් සල්ලි ටික අරගෙන ගිහලා බත් කනවා. දැන් පෙරිමෙන් නිදහස් වෙනවා. මගේ පෙරිමෙන් මම නිදහස් වෙදී. තව එකෙක් මම පෙළුවනේ. සාධාරණයි නේ?
ඉතින් අපි අම්මා අහනවා. ඔබ වහන්සේ එහෙම කිව්වද? හැමෝම පැවිදුනොත් එහෙම. හැමෝම පැවිදුනොත් මං කිව්වා අම්මේ දොස්තර මහතුන්ට රස්සාවල් තියෙන්නේ. මිනිස්සු ලෙඩ වෙන නිසානේ. ඒ නිසා අම්මා කවදාකවත් දොස්තර මහතුන්ගේ රස්සාවලෙම නැති කරන්න එපා. ඒකයි. ලෙඩ වෙන්න ඕනේ. ඒක හාද? අපේ අම්මා ගාන පොඩි හිනාවක්. ඒ හිනාව දාන්නේ අම්මට තේරෙද්දි අම්මගේ ලොජික් එක වැරදුනා කියලා. මම බිම්බලාගෙන කියලා. ඔය එතනින් එහාට කියන්න දැන් නෑ මොකද අම්මා දන්නවා අම්මට වැරදුනා කියලා. නේද දවස් ඉස්සෙම කරේ ඒක තමයි. අයිබෙන් ඒක නෙමෙයි දොය කරන්නේ. දොස්තර මහන්තුන්ට රස්සාවල් තියෙන්නේ අපි ලෙඩ වෙනකල්. එහෙනම් අපි මොකද කරන්න ඕනේ? ඒ මිනිස්සු නැත්තම් අපි ලෙඩ වෙන්නේ නැති වුණොත් ඒ මිනිස්සුන්ට රස්සාවක් නැති වෙනවා. ඒතර මේ මිනිස්සු කොහොමද ජීවත් වෙන්නේ? ඒ නිසා ඒ මිනිස්සු ගැන තියෙන අනන්ත ප්‍රමාණු අනුකම්පාව කරුණාව නිසා අපි සියලු දෙනාම ලෙඩ වෙමු. හා නේද? අපිට ඉන්න අවුරුදු 85ක විතර ආච්චි කෙනෙක්. දොස්තර මහතුරු කෙනෙක් හැටියට ඒ ආච්චිට තව අවුරුද්දක් ජීවත් වෙන්න පුළුවන්. ඔබේ ගෙදර පාරේ දිගේ කෙළවරේ තියෙන මාෂාලා කඩයක්. ඒ මනුස්සයා බංකොලොත් වෙන්න යන්නේ. ඊළඟ මාසය ඇතුළත මල ගෙදරක් තිබ්බේ නැත්තම් මිනි පෙට්ටිය විකුණ ගන්න බැරි වුණොත් එහෙම ඒ මනුස්සයා බිස්නස් එක වහන්න වෙනවා. මොකද ඔබ කරන්නේ? ආච්චි මාසාපුකාරයට වහන්න වෙනවලු. මොකෝ කියන්නේ යන්ද? එහෙම කරනවනේ. නේද? ඔන්න ඔයගේ ගොන් කතා නෙමෙයිද ඔය කියන්නේ? ඒ කියන්නේ අනික කාලා පෙරිමින් නිදහස් වෙන්න ඔබ පෙළුණා කමක් නැද්ද? ඔබට දෘෂ්ටි දෙනවා කියලා කියන්නේ පිළිඳින වෙන මොකක්වත් නෙමෙයි. එකෙක් උගේ පෙළීමෙන් නිදහස් වෙන්න ක්‍රමයක් හොයාගත්තා. අන්න ඒ ක්‍රමය තමයි ඔබ දෘෂ්ටි ගැනීම. හරි සිම්පල්. මට මගේ පෙළීමෙන් නිදහස් වෙන්න ඕන. මට ගන්න තියෙන එක දෙයයි. මට ඔබට දෙන්න පුළුවන් යමක් තියෙනවා නම් අන්න ඒක ගැන ඔබ දෘෂ්ටි ගන්නවන විතරයි මට තියෙන්නේ. ඔබ දෘෂ්ටි ගැන්වෙන තරමට මම පෙරීමෙන් නිදහස් වෙනවා. මට වෙන මොකක් කරන්න දෙයක් නැහැ. මම මේ ලෝකෙ කොච්චර දරුණුද කියලා. මනුස්ස ජීවිත වෙන තා මනුස්සෙක පෙරලා නෙමෙයි. ඔබ කරන රස්සාව හිතලා බලන්න මතක් කරලා. ඔය කරන හැම රස්සාවක්ම පිංගුතුනි. තුල පෙළෙන කෙනෙක් ඉන්නව නේද? හැම රස්සාවක්ම තව එකෙක් පෙළෙන්න ඕන. එහෙම නැත්නම් පෙරිච්ච එකව පෙළෙමින් නිදහස් වෙන්න ඕන. ඉන් පෙළීමෙන් නිදහස් වෙන කලින් උපෙල්ලේ නෙමෙයි. දැන් වෛද්‍ය වෘත්තිය කියලා කියන එක බොහොම ශ්‍රේෂ්ඨ වෘත්තියක් විදිහට මිනිස්සු සලකන්නේ. ඇයි? පෙළෙනෙව නිදහස් කරලා දෙනවා. ඌ පෙළෙන එක නැවතුනොත් එහෙනම්. දැන් ඩිස්පෙන්සරි වහන්න වෙනවනේ. මම මේ ඔබට කියන්නේ. ඔය හැම පෙළීමක්ම කියලා කියන දේ ඔබේ ජීවිතේ තියෙන ඕනෑකමක්. විපාක කයක් තියෙන ඔබ අප සෑම සියලු දෙනාටම දේවල් හතරක් තියෙන ඔය හතර නැතුව බෑ. බඩගින්නට ආහාරයක් අත්‍යවශ්‍යයි. හිසරුඩින් වහලක් අත්‍යවශ්‍යයි. විලි වහ ගන්න ඇඳුමක් අත්‍යවශ්‍යයි. හිසේ කැක්කමට පැන්ඩෝල් පෙත්තක් අත්‍යවශ්‍යයි. ඔන්න ඔය හතරක් අත්‍යවශ්‍යයි. හැබැයි ඔතනින් එහාට තියෙන එක වර්ග බිම් අන්දලක්. ඔතනින් එහා පැත්තේ තියෙන එක නූල් පොටක්. මානසික පෙළීම් වලට කරපු පිළියම්.
දැන් ඔබේ ගෙදර මතක් කරලා දාන්න. වාහනේක සයිස් එක. බිත්තිය ගාපු පාට. බිත්තිය පාට ගෑවේ බඩගින්න නිදහස් වෙන්නද? බිත්තිය පාට ගෑවේ ඇඟට වස්ත්‍රයක් කට දාගන්නද? බිත්තිය පාට ගෑවේ ලෙඩ බෙහෙතක් විදිහටද? අවුවට වැස්සට ගින්නට පිච්චෙන නිසාද? නෑ. ඒ දැම්මේ මානසික පෙළීමෙන් නිදහස් වෙන්න. වෙනත් වචන වලින් කියවනම් ඔබ දැක්ක රෝබියලැක් ඇඩ් එක. ඔබ පෙළෙව්වා. ඔබට දුන්න දෘෂ්ටිය. ඔබට දෘෂ්ටිය දුන්න ගමන් දැන් ඔබ පෙළෙනවා. ඔබ පෙළීමෙන් නිදහස් වෙන්න ගියා කඩේට. මුදලාලි මට දෙන්නකෝ රෝබියලැක්. තීන්ත ලීටර් 5ක්. මෙන්න සල්ලි ගත්ත තීන්ත. අර සල්ලි ටික යව කම්පැනිට. ඒකේ ලොක්කා. ඔබේ පෙළීමෙන් නිදහස් වෙනවා. ඔබ පෙළීමෙන් නිදහස් වෙනවා. අන්න එහෙම ලස්සනට ලෝකේ පවත්වාගෙන යනවා. කොටිම පිංගුතුනි මේ ලෝක සත්‍යය උන්ගේ පෙළීමෙන් නිදහස් වෙන කරන්නේ ඔබේ නිවන වහන එක. ලේසි පහසු වැඩක් නෙමෙයි. මේ මල අපි ගෙනාවේ පිටින් පෙළීමෙන් නිදහස් වෙන්න නම් මේ මල උදෙසා මම පෙළුණා නේද? මේ මල උදෙසා පෙළෙන කවුරුයි මට කිව්වා නේද මේ මල ලස්සනයි කියලා? ඒ මල ලස්සනයි කියන දෘෂ්ටිය මං ගාවට ආපු ගමන් පින්වතුනි දැන් මගේ නිවන නෙමෙයිද වැහුනේ? මොකද දැන් මම මැරෙන වාරයක් ගන්න මං ආයි ඉපදෙන්නේ නැද මේ මල ටික බලන්න? මොකද මේ රූපේ බලන්න මට ඕනේ. මේ රූපේ බලන්න මට ඕනේ නම් මට S2ක් ඕනේ. එහෙනම් S2ක් එක මම ඉපදෙන්න ඕනේ. එහෙනම් මගේ ඔළුවට දෘෂ්ටියක් දැම්ම මේ මල් ලස්සනයි කියලා. එකෙක් පෙළීමෙන් නිදහස් වුණා. මගේ නිවන වැහුණා. මේ ලෝකෙ මිනිස්සු හරු කාරුණිකයිනේ. මේ ලෝක සත්‍ය වලට හරි ආදරේනේ. මේ බඩුවට යන වියදම නෙමෙයි විදින ප්‍රශ්නේ. මගේ නිවන වැහෙන එක. දෘෂ්ටියක් ගත්තහම තියෙන බරපතලම දේ ඒ දෘෂ්ටිගත වෙලා ඉන්න දේ ලබා ගන්න වඩන අபிසංකාරය නෙමෙයි. ඒ දෘෂ්ටිය නිසා නිවන වැහෙනවා. මොකද ඒක ආස්වාදය සපයි සාරයි නම් පින්වතුනි මේ ඇහැ කන දිවනාසය කායක එක ඉපදෙන්න වෙනවා. ඒක බලන්න, ඒක අල්ලන්න, ඒක හිඹින්න, ඒක අහන්න. එහෙනම් ඒකේ පෙළීමෙන් නිදහස් වෙනවා. මගේ නිවන වැහෙනවා. ෂෝක් නේ ලෝකේ. එහෙනම් ඒක දෙයයි පින්වතුනි කරගන්න තියෙන්නේ. බහින් ඔබේ හිත ඇතුළට. හිත ඇතුළට බහැලා ඕනේ වෙච්ච දේවල් ඔක්කොම එකින් එක ඇදලා ගන්න පින්වතුනි එළියට. හොඳට මතක තියාගන්න ඔබට දේවල් ඕනෑ කෙරෙව්වේ තව එකෙක් උගේ පෙළීමෙන් නිදහස් වෙන. ඌ පෙළීමෙන් නිදහස් වුණා. ඔබේ නිවන වැහුණා. එන හිතලා බලන්න පිටින් මුසාවාදය කියලා කියන්නේ ඇයි ඔච්චර බරපතල පාපයක් කියලා තව වෙනවස් දේශනා කරන්නේ? කෙනෙක්ගේ නිවන වැහෙනව නේද අනිකද? ඔබට මේක ෂෝක් කිව්වනේ පින්වතුනි. මේ ලාම්පුව ෂෝක් කිව්වනේ. මේ කර්ටන් ෂෝක් කිව්වනේ. මේ ටයිල් එක ෂෝක් කිව්වනේ. ඔබේ ගෙදර තියෙන මල් වාසයක ෂෝක් කිව්වනේ. මල් වාසයක ෂෝක් කිව්වා. මල් වාසයකට නම් ගියේ රුපියල් 350යි. හැබැයි වැහුනේ නිවනනේ. නිවන වැහින එකේ කොස්ට් එක කීයද? 350. දැන් ඔය දාපු දෘෂ්ටි අයින් කරන්න බුදු කෙනෙක් කෙනකම් ඉන්න ඕනේ. HIV වෛරස් එක පින්නේ ශරීරගත වෙන්න මෙච්චරයි යන්නේ. ඒක අයින් කරන්න. පිරිසිදු වතුර කෝප්පයක් ගන්න. ඒක ලුණු කැටයක් ගන්න. ලුණු කැටය අතරින් වතුර එක.
ගොඩක් අමාරු වැඩ නේද මේ කරේ? ඒක චූටි ලුණු කැටයක් ගත්තා. වතුරට කරල්ලුවා. ගොඩක් අමාරු වැඩ නේ මේ කරේ. නැද්ද? ඒ ලුණු එක අයින් කරන්න. ඒ වතුරකින් ලුණු රස අයින් කරන්න. අන්න ඒ වගේ අසත්පුරුෂයෙක් ආව මේ ලෝකෙට. අතහැරිය ආශාවදයි සපයි සාරයි කියලා දෘෂ්ටියක්. ඒක අයින් කරන්න. සම්මා සම්බුදු කෙනෙක් මේ ලෝකෙට එනකන් ඉන්න වෙනවා. වතුර කෝප්පෙන් ලුණු කැටය අයින් කරන එක ලේසි. ලුණු රස වතුරෙන් අයින් කරන එක ලේසි. හැබැයි ඔබේ හිතෙන් මේ දෘෂ්ටිය කඩා ගන්න එක. කඩා ගත්තට පස්සේ දෘෂ්ටිය සංඥාව අයින් කරන එක. සංඥාව අයින් කරලා පස්සේ චිත්තේ මූලයේ දක්වා පඳු ගහලා තියෙන මේ ස්වභාවය අයින් කරලා දාන එක. අතිශයින්ම අමාරු කාරණාවක්. දැන් හිතලා බලන්න පිටින් ඔබට කොච්චර දේවල් ගැන දෘෂ්ටිගත වෙලා තියෙනවද කියලා. ලස්සන රූප නැද්ද මේ ලෝකෙ ඔබට? ලස්සන රූප මේ ලෝකේ තියෙන නිසා මිහිරි හඬවල් නැහැ නේ. දෙකෙන් කයින් තියෙන්නේ. නේ? එක හඬයි නේද ඔබට මිහිරි කියලා හිතෙන්නේ. එහෙම හඬවල් දෙකක් නැහැ නේ. එක ගායකයෙකුගේ සින්දු වලට විතරනේ ඔබ ආස. එකම කෑමයිනේ මේ ලෝකේ රස ඔබට. වෙන කෑම වල જાති නැහැ නේ. එක කෑමෙන් රහ. එහෙනම් අර වතුර කෝප්පෙන් ලුණු රස අයින් කරන එක තමයි. ඔය හිතේ දින විපරීත දෘෂ්ටි සංඥා චිත්තය අයින් කරන එක තමයි. හැබැයි අයින් වෙනවා දවසක. අමාරුයි කියලා අතහැරලා හරියනම් එහෙම බෑ. මොකද පින්දින ඔන්න ඔය දෘෂ්ටිය දරන් ඉන්න තාක්කල් දුක් විඳින්න වෙනවා. මොකද ආස්වාදයේ බොරුවක් වුණාට පින්දිනේ ආදීනව ඇත්තක් නේ. ආස්වාදෙත් බොරු ආදීනවත් බොරු. එහෙනම් කමන්නේ. හැබැයි ආස්වාදේ නම් 100% බොරු වුණාට ආදීනේ 100% ඇත්ත. කැත වැඩක් නෙමෙයිද? හිතලා බලන්න මහා අසික්කිත වැඩක් නෙමෙයිද කියලා ඒක. එහෙනම් ආස්වාදේ 100% බොරු. ආදීනේ 100%ක්ම 150 නෙමෙයි 100%ක්ම ඇත්ත. මට ඔබේ ඇඟේ තියෙන එක කොටසක් කියන්න ආදීනව දෙන්නේ නැති. කෙස් ගහේ ඉඳන් මයිල් ගහ දක්වා පින්තුනේ මට ඔබේ ඇඟේ එක සෛලයක් පෙන්වන්න ආදීනව දෙන්නේ නැති. පිළිකාව හැදෙන්නේ නැති සෛල මොනවාද? කියන්න බෑ. කොයි සෛලද? එහෙනම් මට ඔබේ ඇඟේ එක තැනක් පෙන්වන්න ආදීනව දෙන්නේ නැති. ඔය අංග අරන් ආවේ ආස්වාද විඳින්නනේ. දැන් එනම් මට පෙන්වන්න විඳපු එක ආස්වාදයක්. ඔය ශරීරය අරන් ඇවිල්ලා. පේනවද ඔබට ආස්වාදයේ 100% වුණාට ආදීනේ 100%යි කියලා. කැද නැද්ද කරපු වැඩේ? ඒ කියන්නේ එකෙක් උගේ වෙලීමේ නිදහස් වෙන්න බලන්න පිටින් ඔබට කයක් දුන්නා. පීට්සා ඇඩ් එකෙන් මොකද කරන්නේ? ඔබට කයක් අරන් දෙනවා. හොද නැද්ද? ඇයි ඇඩ් එක මොකද කියන්නේ? නියමයි මේ රස. නියමයි. රසය ගන්න මොකද්ද ඕනේ? දිවක් ඕනේ. දිවක් ගන්න නම් කයක් ඕනේ. දැන් ෂෝක් නේ මේකයි. මොකෝ කෙස් බැහිලා? මොකෝ කෙස් බැහිලා? මොකෝ බොරුදත්? බොරුදත් සංගන්නේ දිනා නොවින්. ඇයි කතා කරද්දි කට ගන්න? බොරුදත් හැප්පෙද්දි? අයියෝ ඇඳුමක් ගන්නන් ඉන්නේ.
ආසාවටද? ඇඳුම් කීයක් අඳන් ඉන්නවද? යරට 2යි. උඩින් තව 2යි. ඊරුඩින් තව 1යි. ඊරුඩින් තව 1යි. ඔළුවට 1යි. කකුල් දෙකට 2යි. මට මේ ලෝකේ ඔබේ යාළුවෙක් වෙන්න. යාළුවෙක්. ඒ කියන්නේ ඔබේ සුබ සිද්ධිය උදෙසා කටයුතු කරන එක්කෙනෙක් මට වෙන්න මේ ලෝකේ. ඔබේ යහපත උදෙසා කටයුතු කරන. ඉන්න එක් නෑර බෙන්ගුදනේ උගේ පෙළීමෙන් නිදහස් වෙන්න ඔබ පෙළවනවා. අම්මා අප්පා බල්ලෝ හොඳයිනේ. ඔන්න ඔයලාට තමයි හිතෙන්නේ බල්ලෙක්ට කන්න දුන්නා ඊට වඩා හොඳයි කියලා. එහෙනම් බහිම පිංගුදන ඔය හිත ඇතුළට. භාවනා කරනවා කියලා කියන්නේ මහ ලොකු දෙයක් නෙමෙයි. හරි ලේසි. මේක තේරුණා නම් හරි ලේසි. ධර්මයේ ඔබයි ගලප ගන්න එක තමයි ඉතින් භාවනා කරනවා කියලා කියන්නේ. මොකද ඔබේ ජීවිත අත්දැකීම් තියෙනවා ඉතින් මහා සාගරයක්. ඔබ දන්න ඔය ජීවිත අත්දැකීම් කියලා කියන්නේ මෙච්චරයි ජීවිත අත්දැකීම් කියලා කියන්නේ. මෙහෙම ඕනේ වුණා. මෙහෙම වැටුණා. ආය උස ගන්න මහන්සි කරා. ගත්තා. ඕක නෙමෙයි ජීවිත අත්දැකීම් කියලා කියන්නේ. ඔය හැරෙන්න ගත්ත ජීවිත අත්දැකීම ගැන මට කියන්න. මෙහෙම ඕනේ වුණා. මෙහෙම වැටුණා. ආය උස ගන්න කටයුතු කරා. ඕක නෙමෙයි ජීවිත අත්දැකීම් කියන්නේ. කොහෙද ඔබේ ජීවිත අත්දැකීම් පටන් ගත්තේ? කොට් එකේ. ඒ කියන්නේ මේ ලෝකෙට ආපු දවස ඔබට මතක නැහැ. මොකද එතන උනේ? ඕනේ වුණා. මොනවාද? රූප බලන්න ඕනේ වුණා. මැරෙනකොට ඊළඟ කලින් හිතේ මැරෙනකොට මෙහෙම වුණා. ආයෙ ඉපදුණා. උස ගත්තා. එදා ඉඳන් මොකද කරේ? පරිණතම කරපු දේ ඒක තමයි රිපීට් කරන්නේ. මේ ලෝකෙට යනකොට ඔබ කරපු දෙයක් තියෙනවනේ. හිත චුති වුණා. ආයෙ ප්‍රතිසන්දියක් ගන්න උස ගත්තා. අන්නේ කරපු දේ තියෙන්නේ. අයින ඔබේ ජීවිතේ වයිබර් එක වගේ. මේක නෙමෙයි ජීවිතය කියන්නේ. ඒකම මේ පැත්තට නෙමෙයි මේ පැත්තට. ඕක නෙමෙයි ජීවිතය කියන්නේ. අවුරුදු කීයක අත්දැකීම් තියෙනවද ඔබට මේකේ? සසර අමතක කරලා දානවා. සසර නැහැ කියමුකෝ. මොකද අපේ අම්මට මම කතා කරන්නේ නැහැ සසර ගැන. ඒ වගේ තියෙනවා. හරියට. මේ ජීවිතේ ඕක නෙමෙයි ජීවිතය කියන්නේ. මේක ඕනේ. තියෙන්නේ මේක. මේක අතර ගමන්. ආයේ. ආයේ. මම කියන්නේ මම ඔබට how many years experience? තුනොද කියන්නේ මේ ඇත්තටම මස් නැති කටු කණේ කොයිට වඩා සැපයි බෙන්ගතුනි. මොකද මස් නැති කට්ටක් කෑවොත් උගේ කට තුවාල වැඩි මුණොත් එනු මැරෙන එක. ඔබට මැරෙන්න දීලවත් නැහැ. මේ අபிසංකාර වතේ තියෙන අට්ඨියති හරයති jigucchati ස්වභාවයක් මෙනෙහි කරමු පින්වතුනි. සබ්බ සංඛාරේසු අනිච්ච සංඥා තථාගතයන් වහන්සේ දේශනා කරා. නිවන් දකින්න වඩන්න කියලා. සබ්බ සංඛාර මේ සියලුම අபிසංකාරයන්ගේ ඇති නිරර්ථක ස්වභාවය අට්ඨියතිමයි. මෙලෝ හරයක් නැහැ. ඔබ හිතලා බලන්න ඉතින් ඔබේ ජීවිතයේ අත්දැකීම් එකක් නෑර අරගෙන. කොච්චර උස්සලා තිබ්බත් ආයෙ වැටෙනවනේ. මින් කීපාරක් උස්සලා තිබ්බමද හිටින්නේ?
තේරුම් නැහැ. අන්දේ හිතලා බලන්න පිටුද කෙනෙක්ට ඕනේ දරුවෙක් හදාගන්න. ඔන්න ඕනේ. ඕනේ කියලා හිතච්ච ගම දරුවා ඉන්නවද? නැහැ. ඉතින් මේ කරකොල දරුවා හදාගත්තා. දැන් දරුවා හදාගත්ත පස්සේ ප්‍රශ්න ඉවරද? දැන් දරුවා නැති වෙයිදෝ කියලා බයනේ. දරුවා ලෙඩ වෙයිද කියලා බයයි. දරුවට හොරෙක් හතුරෙක්ගෙන් අනතුරක් වෙයිද කියලා බයයි. නරක මිතුරන් නංගී ඇසුරට යන්න එපා. ඇයි? බයයි. නොහොඹිනාකම් මල්ලියේ කරන්න එපා. ඇයි? බයයි. එන්නත් ටික ගහන්න පටන් ගත්තනේ. පොලියෝ කියයි, අරක කියයි, කක්කා කැස කියයි, තරම්ප කියයි ඔක්කොම ටික. ඇයි? බයයි. ඒ කියන්නේ මේක මෙහෙම කරකවුවට පස්සේ දැන් දුක නැද්ද? හරියට බල්ලට මස් කට්ට දුන්නා වගේ නෙමෙයි. බඩගින්නේ ඉන්නව බල්ලෙක්. ඌට දෙනවා මස් නැති කට්ටක්. ඌ ඒක කොච්චර කෑවට පස්සේද ඌට බඩගින්න නැති වෙන්නේ? කියන්න බෑ. ගණිත ප්‍රශ්නයක්. හරිම සරල ගණිත ප්‍රශ්නයක්. බල්ලෙක් ඇත ඌට බඩගින්නක් ඇත. මස් නැති කිලෝ එකක කට්ටක් ඌට දී ඇත. ඌ පැයක් තිස්සේ චව් ගගා ඒ කට්ට හනවා ඇත. පැය කෑමෙන් පසු බල්ලාගේ බඩගින්නට කුමක් වී ඇද්ද? මොකද උත්තරේ? එහෙමමයි. ඇත්තටම කියනවා නම් එහෙමම නෙමෙයි. ඊට වැඩි. කෑම දැක්කම බඩගින්න හැදෙන්නේ නැද්ද? හැදෙනවද නැද්ද? කෑම වල සුවඳදී බඩගින්නේ නැද්ද? එනවා. පුතේ කමුද? ගේන්නම්. අම්මට පැයක් යනවා නම් කෑම ටික අරන් එන්න. එනකොට බඩේ ගෑස් ඇවිල්ලා බොක්සින් ගහලා පණුවන් ටික එක සිද්ධියයි බඩ ඇතුලේ. ඔය දවසක නිකන් රබර් බෑන්ඩ් එකක් හපලා තියෙනවද පොඩි කාලේ හැරි? රබර් බෑන්ඩ් එකක් කටේ දාලා හපද්දී බඩගින්න හැදෙන්නේ නැද්ද? කළා නැත්තම් කළා බෑ. ඒකට හේතුව පින්වතුනි මොලෙන් කියනවා ලෑස්තියන් කැමෙන්න යන්න. අර ඔක්කොම ශ්‍රාවය වෙනවා දැන් බඩ ඇතුලේ. ආහාර ජීර්ණය කරන අවශ්‍ය දේවල් දැන් ශ්‍රාවය වෙනවා. හැබැයි බඩු නැහැ. බඩු වෙනවා කියවට බඩු නැහැ. දැන් ඇතුලේ හොඳටම බඩගින්න වැඩි වෙනවා. අර බල්ලටත් එන්නේ ඕක නෙමෙයි. ඔබ හිතලා බලන්න බල්ලෙට කට්ටක් දුන්නාට පස්සේ තින්ගුතනේ. ඒකේ මස් නැත්තම් අර බල්ල අර මස් කට්ට හපන්න උගේ බඩගින්න වැඩි වෙන්නේ නැද්ද? තියෙන මට්ටමන නෙමෙයි. පින්ගුතනේ බඩගින්න වැඩි වෙනවා. ඌ පැයක් තිස්සේ හැපුණා. පටන් ගත්තේ උදේ 6ට නම් උදේ 7 වෙද්දි තව පැයක කාලයක් ගත වෙලා නේද? ඒ කියන්නේ ඌගේ බඩ ආහාරයක් නැතුව පැයක කාලයක් වැඩි වෙලා. ඊට අමතරව ආහාර ලැබෙනවා කියන ප්‍රාර්ථනාවෙන් හපහප හිටමු නිසා තවත් බඩගින්න වැඩි වෙලා. බාන ඔබේ ජීවිතේ ඕක නෙමෙයි දුන්නේ කියලා. මේ අට්ටියති කියන සංඥාව හරියටම ගන්න බැංගුතුනේ. නිකන් ඇට වගේ කියන එක නෙමෙයි මෙතන තියෙන්නේ. ඒ බල්ලට මස් කට්ටක් දෙනවා කියන සංසිද්ධියේ තියෙන ගැඹුර දකින්න. බල්ලෙක් විනාශ කරන්න තියෙන හොඳම ක්‍රමය මස් කට්ටක් දාන්න. ඒ වගේම මස් නැති කට්ට දැම්මම පස්සේ බල්ලා දරුණු වෙන්නේ නැද්ද? කොච්චර කේන්තියද ඒ බල්ලට එන්නේ? ඇයි ඌ පෙලෙනවා පින්වතුනි. පෙලෙනවා පෙලීම් කන්දක් ගොඩ ගහනවා. නමුත් ඌට ඒ පෙලීමෙන් නිදහස් වෙන්න බෑ. දැන් ඔබ හිතලා බලන්න ඔබේ ජීවිතේ ඕක නෙමෙයි දුන්නේ කියලා. ගේ පොඩ්ඩ හදා ගන්න ඕනේ. අන්න දැම කට්ට. ඒ අදහස ඔලුවට දැම්මා කියලා කියන්නේ මස් කට්ට දික් කරා. දැන් ගේ පොඩ්ඩ හදා ගන්න පිටින් සල්ලි ටිකක් ඕනේ. දැන් ඔබ 17 කල්පනා කරනවා කොහෙන්ද මම සල්ලි හොයාගන්නේ කියලා. අපිට වාහලේ ලීක් එක. හැබැයි අතේ සතේ නැහැ පොතේ කීයක්වත් නැහැ. දැන් සල්ලි ඉල්ල ගන්න ඕන කොහෙන් හරි. එහා පැත්තෙන් ඉල්ලලා ඒකත් දැන් ණය වෙලා ඉවරයි. ආයි තව ඉල්ලන්න ගියොත් එම් බැනුම් අහගන්න වෙනවා. මෙහා ගෙදරින් ඉල්ලන්න ගියොත් ඒකත් බෑ. අයියාගෙන් ණය ගන්න බෑ. මොකද අයියාට දැන්ටත් පොල්ල දීලා තියෙන්නේ. අයියා කෝල් කරද්දි කෝල් ෆෝන් එකවත් ආන්සර් කරන්නේ නැහැ. දැන් මේ මනුස්සයා 17 කල්පනා කරන කොහොමද මම මේ සල්ලි ටික ගන්න. සල්ලි ටික නැතුවත් බෑ මොකද වාහනේ ලීක් වෙනවා. දවසින් දවස ඒ වාහනේ හිල ලොකු වෙනවා.
දැන් හිතලා බලන්න විදිහේ මේ මිනිස්සයා කොහොමද මේ සල්ලි ගන්න කියන හිතන මොහොතක් ගානේ මේ හිතේ ගින්නට මොකද වෙන්නේ කියලා. ආහාරකම කරලා හරියට බලනවා මෙහෙම කළා හරියයිද කියලා බලනවා. අර බැංකුවට දුවනවා මේ බැංකුවට දුවනවා. නෝනගෙන් අහනවා මේ ආගේ රත්තරන් බඩු මුකුල් නැද්ද? අපිට බැංකුවට දාලා සල්ලි ටිකක් හරිල්ල ගන්න. ඇයි ගිය මාසෙ දැම්මේ එච්චර තමයි තිබ්බේ දැන් මුකුත් නැහැ තව දාන්න. ඊට පස්සේ පුතා අයියා අපි පුතාගේ අර පොතට දැම්ම නේද? උගේ පොඩි කාලේ ඉඳන් සල්ලි වගේ. ඒව ගන්න බෑනේ උදාහරණ වෙනකම්. දැන් හැම පැත්තෙම හිර වෙලා තියෙනවා. බලන්නේ හිර වෙනකොට එන මානසික පීඩාව. ඒ කියන්නේ ඔබට යමක් කරගන්න ඕනේ. ඕනේ වෙච්ච ගමන් තියෙන යථා ස්වභාවය නැහැ. දැන් වහලෙට පිළියම් කරගන්න ඕනේ. වහලේ හදා ගන්න ඕනේ. හැබැයි දැන් නැහැ. ඔබට ඕනේ දැන් මේක උස්ස ගන්න. දැන් මස් කට්ට දීලා තියෙනවා. මස් කට්ට තමයි ඕනේ. ඒක දැන් බල්ලට දුන්නා. ඔබ දැන් ඒක හපහප ඉන්නේ කොහොමද මම මේක උස්ස ගන්න කියලා. ඒක ගැන හිතන්න යාළුවෝ කියන්නේ ඉතින් ඔබට හිතේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඔන්න ඕක දැන්ට හිතන්නේ ඕක අමතක කරලා දාන්න බා. පස්සේ ඕක ගැන කතා කරමු. ඒකට හේතුව පිටින් ඒක ගැන හිතන්න. ඔබ අපි දුමු ප්‍රශ්නයක් විසඳ ගන්න ක්‍රම 3-4ක් තියෙනවා. ඒ කොයි පාර ගියත් ඔබ හිර වෙන තැනක් තියෙනවා. මේක මෙහෙම කළා බෑ. මං පොල්ලක් තියලා තියෙන ණය ගන්න හම්බෙන්නේ නැහැ. බැංකුවට ගියොත් ඒකේ බැංකුවේ ඉන්න මහත්තයා මාපියෝ දන්නවනේ. ඉතින් අපි කොහොමද ණය කියලා එයා දන්නවා. ඒ නිසා ඒක කරගන්න හම්බෙන්නේ නැහැ. මල්ලිගෙන් ඉල්ල ගන්න හම්බෙන්නේ නැහැ. මල්ලි ගාවත් සල්ලි නැහැ. අරක කරන්නත් බෑ මේක කරන්නත් බෑ කෝක කරන්නත් බෑ. දැන් අර මිනිස්සුගේ මානසික පීඩාව කොච්චරද කියලා හිතලා බලන්න පිටුතේ. අම්මලා තාත්තලා බින්දින කී දෙනෙක් තමන්ගේ දුවව කසාද බඳලා දෙන්න. දෑවැද්දක් හොයාගන්න බැරුව කොච්චර දුක් විඳිනවද? සමහර ළමයි කියලා සීදීනසා ගන්නවා පිටුතේ. විදේශවල ඉන්දියාව වගේ රටවල ලංකාවේ නම් දැන් ටිකක් අඩු ඇති. මොකද ඒ රටවල පිටින් දෑවැද්දක් නැතුව ගොඩක් අවස්ථා තියෙනවනේ. එහෙම දෑවැද්ද නැත්තම් දරුවෙක් කසාද බඳලා දෙන්න බෑනේ. ඒ කියන්නේ දරුවා කසාද බඳලා දෙන්නේ දෑවැද්ද ගන්න මිසක් දරුවත් එක්ක දෑවැද්දක් දෙනව නෙමෙයි. දෑවැද්දත් එක්ක දරුවෙක් දෙනවා. ඒක නේද වෙන්නේ? ඉතින් හිතලා බලන්න සමහර ළමයි පින්නේ ගිහලා සීදීනසා ගන්නවා. හොයලා බැලුවම ලියුමක් හම්බ වෙනවා. අපේ අම්මා තාත්තා ගාව සල්ලි නැහැ. ඒ නිසා මාව කසාද බඳලා දෙන්න බෑ. ඒකට හැමදාම අම්මයි තාත්තයි රණ්ඩු වෙනවා ගෙදර. ගහමැර ගන්නවා. හැමදාම දුකෙන් ඉන්නේ. මට මේ ජීවිතේ තිත් වෙලා තියෙනවා. මිනිසුන් එක එක කතන්දර අහන්න බෑ මට. මම්මගේ ජීවිතය නැති කරගන්නවා. දැන් තම මිනිස්සෙට තමන්ගේ ජීවිතේ නැති කරගන්න කොයිතරම් දුරට ඒ ප්‍රශ්නේ දුරට ගිහිල්ලාද කියලා. ඇයි ඕනේ වුණා පින්වතුනි කසාද බැඳ ගන්න. ඕනේ වුණා දෑවැද්දක් හොයාගන්න. අන්න මස් කට්ට දුන්නා. දැන් මේ මස් කට්ට හපන්න පින්වතුනි අර මිනිස්සයාගේ ගින්න වැඩි වෙනවා. මේ කොච්චර උත්සාහ කරත් බෑ කියලා තමන්ට දැනෙද්දි පුදුම ගින්නක් එන්නේ. වයසට ගිහිල්ලා ඇවිද ගන්න බැරි මිනිස්සු දැකලා නැද්ද? ඇඳෙන් බහිනවා පිටින් හැරමිටියත් අල්ලගෙන. දැන් යා ගන්න හදනවා. හැබැයි වැටෙන්න යනවා. ආයෙ නැගිටලා යා ගන්න හදනවා. ආයෙ වැටෙන්න යනවා. ඊට පස්සේ කවුරුහරි ළඟින් ගිහලා ඇල්ලුවොත් එහෙම. දැන් ඒකත් යාගේ හිතට මදි. තරහ යනවා මිනිස්සුන්ට එහෙම දැකලා නැද්ද? අහකට යා මට ඕනේ නැහැ උඹේ උදව්. මට පුළුවන් තනියෙන් කරගන්න. ඇයි අර හිතේ මුරණ්ඩුකම? ඔබ උත්සාහ කරන සමහරට ඒ වගේ දකින්න දැක්කම මේ අප්බාන ඉතින් ආච්චි හරි මුරණ්ඩුයිනේ කිව්වට අපි උදව් ගන්න හදුවට උදව් ගන්නෙත් නැහැ. එදනත් පිටින් තියෙන ඕනකමක්. මොකද එයා කැමති නැහැ සෙකන්ඩ් වෙන්න. ඉස්සර වගේ තමයි මෙයාට ජීවත් වෙන්න ඕනේ. ඉස්සර හිටි රැජිනා වගේනේ. දැනුත් ඉන්න ඕනේ රැජිනා වගේ. ඒකත් ඕනේ. තමන්ගේ පුරාජයරුව පෙන්නගෙන ඉන්න ඕනේ කාටවත් යටත් වෙන්න සෙකන්ඩ් වෙන්න කැමති නැහැ. දැන් බලන්න ඉතින් මේ මස් කට්ට දැන් මෙයාට දීලා තියෙන්නේ. ඒ මස් කට්ට හපනවා දැන්. තනියෙන් ඇවිද ගන්න ඕනේ. නමුත් ඇවිදින්න බෑ වැටෙනවා. ඕනතරම් නැද්ද ඔහොම ගිහිල්ලා පිටින් උකුල්ලට කඩාගත්තයි. එපා කියද්දි ඇනෙන් බහැලා තනියෙන් යන්න.
ඕනතරම් උකුල් කැටයකට තාච්චි අම්මලා ගැන අහලා නැද්ද? අමර ඔබේ ජීවිතවලත් ඇති එහෙමයි. අය ඕනකම තිබ්බා. දැන් ඒ ඕනකම නිසා අනන්ත ප්‍රමාණව හිත පිළිගින් දුක් පීඩා විඳිනවා. මෙහෙම තියෙන කායේ උස්සලා තියාගන්න හදනවා මෙහෙම බෑ කොච්චර තිබ්බත් ආයෙ පල්ලෙහාට වැටෙනවා. හපන්න බඩගින්න වැඩි. අට්ටි යති. ඒ වගේම පින්දින බොහොඳටම දන්නවා. කොච්චර මෙහෙම කරත් ආයෙ වැටෙනවා පල්ලෙහාට. ආයෙ උස්සලා තිබ්බොත් ආයෙ වැටෙනවා පල්ලෙහාට. ආයෙ උස්සලා තිබ්බත් ආයෙ වැටෙනවා පල්ලෙහාට. බලන්න පිටින් කල්පනා කරලා ඔබේ ජීවිත කාලෙම ඕක නෙමෙයිද කරේ කියලා එක එක જાති උදාහරණ දාලා රූප නම් කොච්චර බලලා තියෙනවද මේ වෙනකොට දැන් ඇද්ද ඔබ ටීවී පැය කොච්චර බලලා තියෙනවද මේ වෙනකොට සින්දු පැය කීයක් අහලා තියෙනවද මේ වෙනකොට කෑම ಜಾති කීයක් කාලා තියෙනවද මේ වෙනකොට? මොකද කෑම ಜಾති කන්නේ රසට නෙවෙයිද? නැත්තම් ඔය කෑම ಜಾති 3-4 තිබ්බම හොඳට ඇතිනේ. ප්‍රෝටීන් ටිකයි, විටමින් ටිකයි, කාබෝහයිඩ්‍රේට් ටිකයි. මේදේ ටිකයි. මිනරල්ස් ටිකයි. ඔය ටික හම්බුනා නම් මේ මනුස්සයාට පෝෂ්‍යදායී ආහාර වේලා කොතන තියෙනවා? එහෙනම් චයිනීස් කන්න ඕනේ උනේ ඇයි? අයි මොංගෝලියන් කන්න ඕනේ උනේ. අයි ඉන්දියන් කන්න ඕනේ උනේ. අයි මැකරෝනි කන්න ඕනේ උනේ. අයි පීට්සා කන්න ඕනේ උනේ. චොකලට් ඒ මොකටද දෙව්වා? අයි ඉම්පෝටඩ් චොකලට් කන්න ඕනේ උනේ. තමන්ගෙන් සෙමින් ඉන්නවා. කන්නේ ඉම්පෝටඩ් චොකලට් විතරයි. එහෙම ඉන්නවා. දැන් ඔබට තේරෙනකොට පින්වතුනි ඔය කොච්චර කරත් වැඩක් නැහැ. ඔය හැම අවස්ථාවකදීම කරේ මෙහෙම ඕනෙකම තිබ්බා. පල්ලෙහාට න ආය උසලා තිබ්බා. ආය වැටෙන ආය පල්ලෙහා ආය උසලා තිබ්බා. ආය වැටෙන ආය උසලා තිබ්බා. ආය වැටෙන ආය උසලා තිබ්බා. ආය වැටෙන. ඔබට ඔබේ ඔය ජීවිතේ මතක් වෙද්දී හිරිකිත නැද්ද? මතකද අපි ගියේ සතියේද කොහෙද එපිටද කොහෙද කතා වුණේ? අපි ඇඩ් වලට අහුවෙච්ච හැටි. ඔය ගොඩක් නළු නිළිය පින්වතුනි. ඒගොල්ලෝ ඇඩ්වර්ටයිස් කරන ප්‍රොඩක්ට්ස් කොහොම මොන රසද කියලාවත් දන්නේ නැහැ. මොකද ගොඩක් වෙලාවට අපි තුන් නිළියක් ඉන්නවා දින අයිස්ක්‍රීම් ඇඩ් එකක රඟපානවා. ඒගොල්ලන්ට අයිස්ක්‍රීම් කන්න තහනම්. මොකද අයිස්ක්‍රීම් හැන්දක් කෑවොත් මේ මනුස්සයල සතියක් යනවා ජිම් එකට. ඒගොල්ලන්ට අයිස්ක්‍රීම් කෑම තහනම්. ඒගොල්ලෝ කොන්ට්‍රැක්ට් එකේ හැටියට. කවුරු ඒජන්ට් කෙනෙක්ට වැඩ කරනවා නම් කොන්ට්‍රැක්ට් එක අයිස්ක්‍රීම් කෑම තහනම්. ගායකයන්ට ගායිකාවන්ට අයිස්ක්‍රීම් කෑම තහනම්. මොකද අයිස්ක්‍රීම් කෑවොත් බින්දනේ උගුරනක් යනවා. ඒකට සින්දු කියන්න බෑ. ඔබ හොයලා බලන්න ඕන. මේ ගායක ගායිකාව කවුරුත් සීතල කෑම කන්නේ නැහැ. අපි તો ගොන් වැඩි කරන්නේ ඉතින්. ඒකට සීතල කෑම තහනම්. නමුත් ඇඩ් එකේ ඉන්නවනේ. අර පොප්සිකල් එක අතින් අල්ලගෙන. අර බෝතලේ අතින් අරගෙන. ඔය හැම ඇඩ් එකකටම පින්නුදෙනි ගෙව්වේ ඔබ. ඔය නළුවන්ට නිලියන්ට ගෙව්වේ ඔබ. මොකද ඔබ ගෙවපු සල්ලි වලින්ම තමයි පින්තුනේ ඒගොල්ලන්ගේ පඩි ගෙව්වේ ඇවිල්ලා ඇඩ් එකට ඉන්න කියලා. එතකොට ඔබමයි ගෙවලා තියෙන්නේ අපිව පෙලන්න කියලා. හරි සතුටුද දැන් ඔබට? මට නම් හිරිකිතයි. මම්ම වියදම් කළා. මම්ම පෙරිලා. මම්ම සල්ලි දීලා. මම්ම පෙරිමින් නිදහස් වෙනවා. ලැජ්ජ නැද්ද දෙන්නද? මං කැමති නැහැ ගුරු හාමුදුරුවෝ අපිට ගොන්තඩියෝ කියනවා.
අවංකව. ගොන්නු ඒව ගැට කරන්නේ. මං උන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරනවා දිනා. හරි අසාධාරණයි ගොන්නුන්ට ඔබ වගේ කියලා කියන එක. අහිංසක තත්ත්වෝ. නමුත් බින් ඔබ ගාවට ඇවිල්ලා පෙන්නන එක ඔබට ඕනේ කියනවානේ. හරි පවුපෙන් මේ මිනිස්සු. බලන්න වැරදි දෘෂ්ටියක් වැටුණාට පස්සේ අපි කොච්චර දුර යනවද කියලා ඒ දෘෂ්ටිය ඔස්සේ. එන අනාථයත්වයේ පාරේට වැටුණාට පස්සේ මේ පාර දිගේ කෙලවරටම හොයාගෙන යනවා. අනන්තයට යන පාර දිගේ නෙමෙයි. අනාථයට යන පාර දිගේ. ඒ නිසා ඔබේ ජීවිතයේ අත්දැකීම් වලට බහැලා බලන්න. හොඳට දකින්න පින්න මේ ඕනෑවීමයි ප්‍රශ්නේ කියලා. සන්දබ්බ ගෙදර ගියානේ. ගෙදර ගියා සන්ද මතකද? මතක නැද්ද දැන්? ගියානේ. හිත ගෙදර එක්කන් ගියානේ. දැන් ඔබ දන්නව නේද පින්න ඔය ගෙදර තියෙන හැම බඩුවක්ම ඔබේ දුක් අඳෝනාව කෑමොර දීලා මේ ලෝකෙට පෙන්වලා දෙන දේවල් කියලා. ඔබේ ගෙදර මොහොතකට සිහිපත් කරන් ගෙදර සාලේ. දැන් මට කියන්න. දැන් අපි වාහනයක් ලෑස්තිලා. ඔබ මාව ඔබේ ගෙදරට වඩම්මන්න ලෑස්තිද? දැන් ගුරු හාමුදුරුවෝ ගෙදරට වඩම්මන්න ලෑස්තිද? ඔය ගෙදර වහම ගෙදරට ආවට පස්සේ අහනවා නෝනා මේ මල් පෝච්චිය මෙතන තියෙන්නේ ඇයි? උපාසකම මේ මාළු ටැංකිය මෙතන ඇයි ඒ? ඔබට කියන්න දෙන එක උත්තරයි. පෙලෙනව නෑ අපේ හාමුදුරනේ. නෝනා මේ ටයිල් අල්ලලා තියෙන මේ පාට ඇයි ඒ? පෙලෙනව නෑ අපේ හාමුදුරනේ. මේ වෝල් හැංගින් එක ඔව් පෙලෙනව නෑ අපේ හාමුදුරනේ. අර මැචින් කර්ටන්ස් දාලා තියෙන පෙලෙනව නෑ අපේ හාමුදුරනේ. දැන් ගෙදර තියෙන බඩුවක් නැහැ ඕක නෙමෙයිද ඔය කියන්නේ. මොකද බින්ද නේද ඔබට මාව ගෙදරට වඩා මම ඔබට කියන්න බෑනේ අපේ අනේ බලන්න මම කොච්චර ලස්සන ගෙදරක්ද මේ තියෙන්නේ කියලා. මොකද මට පේන්නේ ඔබ කොච්චර පෙරේනවද කියලා. මොකද හැම තැනකම බින්ද ඔබට තිබේ ඕනෑකමක්. දරුණුම නෑකම. දරුණුම නෑකම. ඔන්න ඔය නෑකම අතහැරලා දාන්න පින්වතුනි. ඔය නෑකම තමයි ඔබ විනාශ කරලා දාන්නේ. ඔබේ හිත ඇතුළට කිඳා බහැලා. ඔය ඇදලා ගන්න. ඔබ දන්නවනේ බැලලා තියෙන තැන් මොනවද කියලා. ඔබ සමහරට ආසති මල් වලට. සමහරට කැමති දෙන්නේ සින්දු අහන්න. සමහරට කැමති ඇති නළු නිලියන්ට. සමහර කැමති ඇති ෆිල්ම් බලන්න. සමහරට කැමති ඇති එක එක જાති කැම් බීම වලට. කෙනෙක් කැමති කිරිබත් වලට, කෙනෙක් කැමති අතිරස වලට. කෙනෙක් කැමති කොණ්ඩ කැවුම් වලට. තව කෙනෙක් කැමති පැණිවල වලට. ඔය ඔක්කොම ඕනේ. ඕනේ. ඕන කමේ තියෙන දෝෂය දකින්න පින්වතුනි. ඕන දේ ලැබුණා කියලා කවදාකවත් සතුටක් හම්බෙන්නේ නැහැ. ඇත්තටම සතුටෙන් ඉන්නේ සතුටත් ඕනේ නැති කෙනා. සතුට ඕන වෙච්ච ගමන් දැන් සතුට ලබා ගන්න උත්සාහ ගන්නවා. සතුටත් ඕනේ නැති දවසට තමයි ඔබ සතුටින් ඉන්නේ. වැටෙනවද මම කියන්නේ? ඔබට සතුට ඕනේ නැති දවසට තමයි ඔබ සතුටින් ඉන්නේ. මොකද සතුට ඕනේ කියලා හිතේ අදහසක් ආවට පස්සේ දැන් කරන්න අපි සංකාර වඩන. මොකද සතුට ඕනේ නම් ඒ සතුට ඔබ ගාවට එන්න එපයි. ඔබ ගාවට එන්න නම් ඒ කොහෙ තියෙන එකද? පිට තියෙන එකක්. ඒකනේ ඔබ හිතාගෙන ඉන්නේ සතුට කොහෙ තියෙනවා කියලාද? පිට තියෙනවා කියලා.
අය අපි ඕනේ කියලා කියන්නේ ඔක්කොම පිට තියෙන දේවල් නෙමෙයිද? මට අරක ඕනේ. ඒ කියන්නේ මෙදියා. මම අරුත් එක්ක පොඩක් කතා කරන්න ඕනේ. ඒ කියන්නේ කොහෙවත් ඉන්න එකේ මට කතා කරන්න ඕනේ. එහෙනම් මේ ඕනේ කියලා කියන්නේ ඔක්කොම පිට තියෙන දේවල්. ඒ කියන්නේ ඒවා මගේ ලෝකේ දැනට නැහැ. ඒවා තියෙන්නේ පිට. පිට තියෙන දේ මං ගාවට අරන් එන්න ඕනේ. එහෙනම් කෙනෙක් කියනවා මට සතුටින් ඉන්න ඕනේ කියලා. එයා මොකද්ද කියන්නේ? සතුට දෙන්නේ කොයි කියලාද? පිට. ඒ කියන්නේ මේ ලෝකයේ තමයි සතුට තියෙන්නේ. ලෝකය කියලා කියන්නේ මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ වල තමයි සතුට තියෙන්නේ. එහෙනම් අන්නේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ හැවීමේ මහා භාර දූර කාර්යයක මේක නෑ යදෙනවා ඉතින් එහාට. හම්බෙයි සතුට. ආස්වාදය නම් දැනේ. පිළිමින් නිදහස. එහෙනම් දැන් ඔබට තේරෙනවද මේ භාවනාව වඩනවා කියලා මොකද්ද ඔය කරන්න ඕනේ කියලා? හිතේ තියෙන ඕනෑකම් හොය ගිහිල්ලා ඔන්න ඕනෑකම් ඇති උනේ කොහොමද කියලා හොයලා බලන්න. ඔබට අවබෝධ වෙද්දි පින්විතනේ මේ ඕනෑකම කියලා කියන්නේ සම්පූර්ණ පිස්සුවක් කියලා. ඔබ ආය අත හරින්න ඕනේ අත හැරෙනවා. ඔබ කන්නේ ගූ කියලා ඔබට අවබෝධ වෙනකොට පින්විතනේ ආය කන එක නවත්තන්න ඕනේ කන එක නවතිනවා. කන එක නවතිනවා. නවත්තන්න ඕනේ තිනවා. දකින්න විතරයි ඕනේ. ඒකයි පින්නේ අවිද්‍යාවට විතරයි මේ ශාසනය බෙහෙත් කරන්න ඕනේ. අවිද්‍යාව පත්‍ය සංඛාර වලටත් බෙහෙත් කරන්න ඕනේ. සංඛාර පත්‍ය විඥාන වලට බෙහෙත් කරන්න ඕනේ. විඥාන පත්‍ය නාම රූප වලට. නාම රූප. කොහොම ඒකට බෙහෙත් කරමුද? සලායතන හයක්ම තියෙනවා. ඒ ඔක්කොම බෙහෙත් කරමුද? පස්ස හොඳ පස්සට බෙහෙත් කරමු. ඔය එකකට බෙහෙත් කරන්න ඕනේ නැහැ පින්තුනි. ඒක මේක දැන්දයි බෙහෙත් කරන් තියෙන්නේ අවිද්‍යාවට. වරන් තථාගතයන් වහන්සේ කියලා කියන්නේ ලේසි පාසු කෙනෙක්ද කියලා. ඔබට ගොඩ යන්න එකම එක දෙයයි කරන්න තියෙන කියලා කියන දෝතටම ගෙනත් දීලා අවිද්‍යාවට බෙහෙත් කරපළා. ස්වාමීන් වහන්සේ ඊතර මොකද ඒක වරු වෙන. ඔබ වරු වෙන පයිතෙන් එහාට. උඹ අවිද්‍යාවට බෙහෙත් කරා. හරියට වෙද මහත්තයා ගාවට ගිහිල්ලා වෙද මහත්තයා දෙනවා මෙන්න මේ බෙහෙත් තිබ්බොත් මේක බිව්වහම කොහොමද හොඳ වෙන්නේ? ඒකම බහන්න එපා මගෙන්. ඔබට කියන දේ කරහල්ලාකෝ. ඔබ බෙහෙත් ටික බීපන්. එතකොට ප්‍රශ්න හරියි. එහෙනම් ඔබට පෙන්වලා දීලා තියෙන අවිද්‍යාවට බෙහෙත් කරගන්න. අවිද්‍යාවට බෙහෙත් කරා නම් ආය සංකාර වෙන්නේ නැහැ. ආය විඥාන නාම රූප සලආයතන පස්ස ඒ ඔක්ක එකක් අපින් ඉඳන් ආය එතනින් හරව වරි වෙන්න ඕනේ නැහැ. එකම තැනයි බෙහෙත් කරගන්න තියෙන අවිද්‍යාවට බෙහෙත් කරන්න තියෙන. මොකක්ද අවිද්‍යාව කියලා කිව්වේ? මේ ලෝකේ ආස්වාදය සැපයි සාරයි කියලා ගත අදහස. ඇඩ් එක කොටිම කරන ඇඩ් එක. ඇඩ් එකෙන් මොකද ඔබට කිව්වේ? ආස්වාදය සැපයි සාරයි කියලා. එහෙනම් ඇඩ් එකකින් යම් දෘෂ්ටියක් ඔබට දුන්නා නම් පින්දේ අන්නේ දෘෂ්ටිය අයින් කරගන්න එක තමයි ඔබට කරන්න තියෙන්නේ. ඇඩ් එකක් දුන්නා. ඒක මයි කරගත්තා. මයි ඇඩ්. මයන ඇඩ් එක දුන්නා මෑඩ් වුණා. නෑ මෑඩ් පිසුනේ. පිසුද නෙම. ඇඩ් එකට මම දාගත්ත ගමන් මෑඩ්. පිසු. ඇඩ් එකට බහුව වෙන්නේ නැතු වෙන ක්‍රමය දැනගත්තා නම් බින්දුනේ. එච්චරයි කරන් තියෙන්නේ. මොකද ලෝකෙට ගියාට පස්සේ තියෙන ඔබට එක එක ඇඩ් දානවා. ඒක නවතින්නේ නැහැ. මොකද අපි මේ හදන්නේ ලෝකේ නවත්තන්න නෙමෙයි. දැන් මට පුළුවන් ද ටීවී එකක් දාන්න එක නවත්තන්න. යන්න බෙලවාලියක් ඒකට. ඕක හරිය නරකයි මේ මිනිසුන්ට ආශාවදේ තමයි සාරයි කියලා කියන එක. අදින් පස්සේ කියන්නේ එහෙම එපා. මේක ඔබ පෙළනවා. මේක හරිම දුකයි. මේක අසාරයි. එහෙම කියයිද? නෑ එහෙම කියන්නේ නෑ. ඇයි මේ මිනිස්සු පෙළෙනවද? එහෙනම් මිනිස්සු පෙළෙන එක නවත්තන්න බෑ දින අපිට. අපි පෙළෙන එක නවතුනා නම් ඒගොල්ලන්ගේ පෙළීමෙන් නිදහසෙන් අපි අතකොළුව වෙන එක නවතිනවා. එච්චරයි. එහෙනම් බහින්න ඔබේ මල්ලට බහැලා ඕකෙන් එළියට ගන්න. ඔබ ඇල්ලලා තියෙන දේවල්. ඕන කරච්ච දේවල්, ඕන කරපු දේවල්, ඕන කරන දේවල් එකින් එක අරගෙන බලන්න පින්වතුනි. ඒ ඕන කරන දේවල් ලබා ගැනීම උදෙසා ඔබ වඩපු අට්ඨියති වූ, හරායති වූ, jigucchati වූ සංකාර ගැන සිහිපත් කරලා බලන්න. මොනතරම් තේරුමක් නැති නිර්ර්ථක අසාර්ථක වැඩ පිළිවෙලක්ද ඔබ කරේ කියලා. හරියට මස් නැති කට්ටක් බල්ලෙක්ට දුන්නා වගේ.
කන්න දුකටමපත් වුණා මිසක් කවදාකවත් සතුටක් ලැබුණේ නැහැ. පුදුමාකාර හිරිකිත වැඩක් ඔබ ඔය කරලා තියෙන. ඒකයි හරායති කියලා කිව්වේ හිරිකිතයි. ලැජ්ජ සහගතයි. මතක් වෙනකොට වමන යන්නේ. ඒ ගත කරපු ජීවිතේ. මෙලෝ හරයන්නේ නැහැ නේ පිටුතුනි. එහෙනම් ඒක තවදුරටත් රමණය කරන්න වටින එකක් නෙමෙයි පිටුතුනි. ජීගු නැත්තම් මල මුත්‍ර කියන දේවල් පහ කර හරින්නේ කෙසේ යම්සේද? අන්න ඒසේම මේ අபிසංකාර කියන දේවල් අතහැරලා දාන්න ඕනේ. මොකද අபிසංකාරයක් වැඩුව කියලා කවදාකවත් මනුස්සයට සතුටින් ඉන්න හම්බෙන්නේ නැහැ. එන යන්න ඔබේ ජීවිතයේ අත්දැකීම් වලට ඔබ ඇල්ලලා තියෙන එක එක જાති දේවල් ගන්න. ගෙදර වෙන්න පුළුවන්, ගෙදර තියෙන බඩු වෙන්න පුළුවන්. ඔබ කරන රස්සාව වෙන්න පුළුවන්. ඔබ ආසම කරන දෙයක් වෙන්න පුළුවන්. කෙනෙක් බයිසිකල් පදින්න ආසයි. කෙනෙක් වාහන එලවන්න ආසයි. කෙනෙක් ප්ලේන් එක යන්න ආසයි. කෙනෙක් බැඩ්මින්ටන් ගහන්න ආසයි. කෙනෙක් ක්‍රිකට් බලන්න ආසයි. ඒක එක තැන් වල ඇල්ලලා තියෙන තැන්. කෙනෙක් බුලත් පිට කන්න ආසයි. කෙනෙක් චෙස් අදින්න ආසයි. කෙනෙක් දාන් ගහන්න ආසයි, කැරම් ගහන්න ආසයි. මේ තියෙන එක එක දේවල් කාඩ් අතක් ගහන්න ආසයි, සූදු ගහන්න ආසයි. ඉතින් ආස ගන්න එක එක જાති දේවල් බලන්න. ඒ හැම එක පිටිපස්සෙම තියෙන නිර්ර්ථක ස්වභාවය සිහිපත් කරන්න. ඔය හැම තැනකම පින්නේ වැටුනේ දුන්න අවිද්‍යාසගත දෘෂ්ටියන් නිසා. දෘෂ්ටිය ඇත්ත කියලා ගත්තා. පෙරෙන්න පටන් ගත්තා. දැන් මේක ඕනේ. නමුත් මේකයි වෙලා තියෙන්නේ. දැන් කරකොල උඩට හරව ගත්තා. ආය අයින් කරගන්න. ආය පල්ලයට යනවා. අපි හිතුව මෙහෙම තියාගෙන හිටියා කියලා. මෙහෙම තියාගෙන ඉති ප්‍රශ්නයක් නැද්ද? ප්‍රශ්න නැද්ද? අනිවාර්යෙන් තියෙනවා. ඒ කොච්චර කාල මෙහෙම තියාගෙන ඉන්න පුළුවන් වේද? නේද? වාහනයක් ඕනේ. නමුත් දැන් වාහනයක් නැහැ. මොන කඩේ ගිහිල්ලා සල්ලි හම්බ කරලා බොලෝනයක් කරගෙන වාහනයක් ගත්තා. දැන් ගත්තානේ දැන්. දැන් හරිද ප්‍රශ්නේ? නෑ. ඇයි ඉන්ෂුරන්ස් දැම්මේ? ඇයි ඉන්ෂුරන්ස් දැම්මේ? බය නිසා නෙමෙයි. වාහනේ හැප්පෙයිද දන්නේ නැහැ. හොරෙක් හතුරෙක් අරන් යයිද දන්නේ නැහැ. බෝම්බයක් ගහයිද දන්නේ නැහැ. මොනවා කරයිද දන්නේ නැහැ. ඒ නිසා ඉන්ෂුරන්ස් ගත්තා. ඉන්ෂුරන්ස් ගත්තාම ප්‍රශ්නේ ඉවරයිද දැන්? ඉන්ෂුරන්ස් එක ගෙවයිද දන්නේ නැහැ ප්‍රශ්නේ නැද්ද? ඔබ දන්නා සමහර මිනිස්සු ඉන්ෂුරන්ස් වලට ඉන්ෂුරන්ස් ගන්නවා කියලා. එහෙමත් ඉන්ෂුරන්ස් තියනවා දැන්. ඉන්ෂුරන්ස් එකෙන් ගෙවයිද නැද්ද කියලා ෂුවර් නැති නිසා තව ඉන්ෂුරන්ස් එකක් ගන්නවා. ඒතර ඒ ඉන්ෂුරන්ස් එක ගෙවෙන්නේ නැති වුණා. මට කියන්න විදිහ ඕක නවතින්නේ කොහෙද කියලා. දැක්කද ඕනෙකම තියෙනවා නම් පින්වතුනි ඕකේ කෙලවරක් නැහැ. කෙලවරක් නැහැ ඊට පස්සේ. ඒකයි කිව්වේ ඒව මේ තස කේවලස දුක්ඛක් කන්දස්ස සමුදය හොති කියලා. කෙලවරක් නැති දුක් කඳු එතනින් පස්සේ උදාහරණ නේ පිරමිඩ් එකක් වගේ. මේ එකක් නම් ඕනේ උනේ පින්වතුනි. ඒක ගන්න නම් මේ දෙක ඕනේ. මේ දෙක ගන්න නම් තව දෙකක් ඕනේ. ඒක ගන්න තව දෙකක් ඕනේ. ඒක ගන්න තව දෙකක් ඕනේ. ඒක ගන්න තව දෙකක් ඕනේ. අනිත් පැතිරුණොත් බෙදි යන්නේ නැද්ද? දැන් එක දේ ඕනේ උඩින්. පල්ලෙහෙන් විසිරලා ගිහලා තියෙන ජාලයක් වගේ. එක දේ ඔබට ඕනේ නේ. ගයක් හදා ගන්න ඕනේ. ගයක් හදා ගන්න ඕන නම් සල්ලි ඕනේ. ඒ වගේම ඒ ගේ හදා ගන්න එක ගැන දැනගන්න ඕනේ. නේද දෙකකට බෙදුණා. සල්ලි හම්බ කරගන්න රස්සාවක් කරන්න ඕනේ. රස්සාව හම්බ කරන්න හොඳට ඉගෙන ගන්න ඕනේ. අන්න දෙකට බෙදුණා. ඒ රස්සාව ගන්න ඉන්ටර්විව් එකෙන් පාස් වෙන්න ඕනේ. ආයෙත් පල්ලෙහාට ගියා. ඉන්ටර්විව් එකෙන් පාස් වෙන්න නම් ක්වොලිෆිකේෂන්ස් ඕනේ. ආයෙ පල්ලෙහාට ගියා. ක්වොලිෆිකේෂන්ස් ගන්න නම් ආයෙ හොඳට ඉස්කෝලේ ගිහිල්ලා ඉගෙන ගන්න ඕනේ. ඒ ටික ඔක්කොම කරගන්න ඕනේ. ඊට සමහර ඉන්ටර්විව් බෝඩ් එකේ ආයෙ දැනගන්න ඕනේ. එයා පොඩ්ඩක් කන්ටැක්ට් කරලා බලන්න ඕනේ. මේ මං එනවා හෙට ඉන්ටර්විව් එකට පොඩ්ඩක් බලන්න. එනත එයාට පොඩි සම්තිං එකක් දෙන්න ඕනේ. දන්නවනේ සම්තිං. දෙනවනේ ඔබ සම්තිං. පොඩි සම්තිං එකක් දෙන්න ඕනේ. එතකොට අහුවෙයිද දන්නේ නැහැ. කොතනද ඔක්කොම පටන් ගත්තේ? එක තැනකින්. ඒක පටන් ගත්තේ කොහෙන්ද? එහෙන් රූප බලන්න ඕනේ. එහෙනම් මුලට ගිහලා බැලුවහම පිටින් මේ රූප වේදනා සංඥා සංකාර විඥාන වලට ඔබ ආශ්‍රදය සපයි සාරයි කියලා ගත්තනම් ආයේ පට ගගා බෙදි බෙදි යනවා පිටින් ඔබේ ජීවිතේ දුක් අඳරව. හරිනේ අර රතිඤ්ඤ වල එල්ලලා තියෙන මගුල් ගෙවල් වල එකයිනේ පත්තු කරන්න ඕනේ. ඒක පිපිරෙද්දි එකක් පිපිරෙද්දි තටපට ගාලා ඔක්කොම පිපිරගෙන යනවා. අන්න ඒ වගේ ඔබට එකක් ඕනේ වුණා නම්
එකයි ඕන වෙන්නේ ඕනේ ඔබට. මුළු ජීවිතේම ගින්නක්. ඔබට ඕනේ මෙන්න මේ මල බලන්න විතරයි. එච්චරයි ඕනේ. වෙන මොකක් බලන්න ඕනේ නැහැ. මේ මල විතරයි. දැන් මේක ගන්න ඕනේ. මේක නඩත්තු කරන්න ඕනේ. මේක ලස්සන මෙහෙම තියන් ඉන්න ඕනේ. මේකේ පාට ෆේඩ් වෙනකොට ආපහු සැරයක් කලර් කරන්න ඕනේ. ඇස් දෙක හොඳට පේන්න තියා ගන්න ඕනේ. ඇස් දෙක පේන්න දෙන්න කන්නඩි දාන්න ඕනේ. කන්නඩි ගන්න නම් සල්ලි හම්බ කරන්න ඕනේ. ඇහැ හොඳට තියාගන්න හොඳට පෝෂ්‍යදායී ආහාර වේලක් ගන්න ඕනේ. ඒකට පෝෂ්‍යදායී ආහාරයක් කියන්නේ මොකක්ද කියලා හොයන්න ඕනේ. ඇහැට අවශ්‍ය කරන විටමින්ස් මොනවද කියලා හොයන්න ඕනේ. මඩි පාඩුවක් තිබ්බොත් බෙහෙත් ගන්න ඕනේ. මාස 6කට සැරයක් ඔප්ටිෂන් ගාවට ගිහලා ඇහැ චෙක් කර ගන්න ඕනේ. බ්ලඩ් ප්‍රෙෂර් වැඩි වුණොත් එහෙම ඒතකොට ප්‍රශ්නයක්. ෂුගර් වැඩි වුණොත් එහෙම ඒතකොට ප්‍රශ්නයක්. ඒතකොට ජිම් එකට යන්න ඕනේ. දැන් ජිම් එකට යන්න ඕනේ ඇයි? ඔබ හිතලා බලන්න මම මිනිස්සෙක් අහනවා ඔබ යනවා ජිම් එකක් පැත්තට. උඹ මොකයි ජිම් එක යන්නේ? මට මලක් බලන්න ඕනේ. නෑ ඔබ නේ මම කොහොමද? එහෙම හිතන්නේ නැද්ද? මොකද සම්බන්ධය? සම්බන්ධය තියෙනව නේද? මිනිස්සෙන් මකුළු දා ගන්නවා. ඇයි මකුළු දා ගන්නන්නේ? මට මලක් බලන්න ඕනේ. ඇයි? මකුළු දා ගැඩුවේ නැත්තම් මොකෝ වෙන්නේ? ගෙදර හැමදාම මකුළු දා. දැන් මිනිස්සයන්ගෙන් බැනුම් අහන්න යනවා. නෝනගෙන් මකුළු දා ගන්නවා. ඇයි මකුළු දා ගන්නේ? මිනිස්සයන් බැනුම් අහනවා ගැඩුවේ නැත්තම්. හරි බැනුම් අහුවා. මේ මිනිස්සයා මට ගෙදරින් නම් දෙන්නේ නැහැ. ගෙදරින් පන්න ගන්නවා. ඒ නිසා මම මකුළු දා කරන්න ඕනේ. ඉතින් ගෙදර හිටියේ නැත්තම් මොකද වෙන්නේ? ගෙදර හිටියේ නැත්තම් ගෙදර වත්තේ තියෙන මල් ටික බලන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා මම මකුළු දා ගන්නවා. අද මේ ලෝකෙ පිළින එක මිනිස්සෙක් ඇඟිල්ලක් කිස්සුවත් හුස්ම ගත්තා. ඔය කරන හැම අபிසංකාරයක්ම කරන්න බින්දුනේ. මලක් බලන්න ඕන නිසා. මල කියන එකට ඔබ කැමති රූපයක් ආදේශ කරගන්න. ඔය හැම දුකකම මුල තියෙන්නේ මොකද මොන කමද? මොන නැහැ කමද? ඕනෑ කම. අන්න ඒ සබහායි මානසිකාරය කළ බලන්න. මට ඕනේ ඔබ මෙහෙන් එපා වෙලා යන්න. අවනද එහෙම? අවනද? එපා වෙලා යන්න එපා. මට ඕනේ ඔබ මෙහෙන් යද්දි මට නම් එපා වුණා ඔය එහෙ ගිහිල්ලා. කවුරුහම ඒ කොහොමද බානන් සරන්නේ? එපා වුණා ඔය. මොකද එපා වුණා? ඕනෑකම එපා වුණා. කියන්න නම් අප භාවනාවට තරන්න ෂෝක් කියලා. ලැජ්ජ නැතුව විතරයි. භාවනා කරවන්නේ මොකටද? ඔබට ෂෝක් කියලා ආයි කියවන්න නැති වෙන්නේ. කොහොමද භාවනාවට තරන්නේ? ෂෝක් ඈ. අපිට ඒකත් අට්ටියති හරයති jigucchati කියලා. මට ඕනේ පිටින් ඔබ කලකිරවන්න මේ ලෝකේ ආස්වාදය කෙරෙහි. මට ඕනේ ඔබ කලකිරලා යන්න. ඔබට එපා වෙලා යන්නයි මට ඕනේ. එපා වෙන කරන්න තියෙන ඇත්ත දකින්න විතරයි. ඇත්ත දකින්න කරන්න තියෙන ධර්මයේ ගත්තා. ඔබේ ජීවිතයේ අත්දැකීම් ගත්තා. දැන් මේ දෙක දැම්මා. දැන් හොඳට හොල්ලන්න තියෙනවා. හොඳට හොල්ලද්දී දහමෙන් ඔබේ ජීවිතේ පිරිසුදු වෙන්න පටන් ගනී. ඔබේ චිත්තසංතානෙ පිරිසුදු වෙන්න පටන් ගනී. මෙතුවක් කල ඔබේ ජීවිතයේ අත්දැකීම් වලින් ඔබ නොදකපු දුකක් දකින්න පටන් ගනී. ඔබ වඩු අபிසංකාර වල තියෙන නිර්ර්ථක ස්වභාවය දාගන්න පටන් ගනී. කරපු කියපු කෑපු නාපු ඔය හැම දෙයකම තියෙන නිර්ර්ථක ස්වභාවය ඔබ දකින්න පටන් ගනී. මලක් දැක්කම ලස්සනයි කියලා හිතන එක කොයිතරම් භයානකද කියලා ඔබට තේරුම් ගන්න පටන් ගනී. හොඳට වඩා අபிසංකාරයේ තියෙන නිර්ර්ථක ස්වභාවය මානසිකාරය කරනවා. අට්ඨියති හරායති jigucchati. අට්ඨියති උනේ කොහොමද කියලා බලන්න. හරායති උනේ කොහොමද කියලා බලන්න. jigucchati උනේ කොහොමද කියලා බලන්න. නිකන් මිසක් නිකන් වාඩිලා අට්ඨියති හරායති jigucchati අට්ඨියති
හරායති jigucchati ඔය කියලා තියෙනවා. ඔය කියලා නෑ. අට්ටියති උනේ කොහොමද කියලා බලන්න. හරායති වෙන්නේ කොහොමද කියලා බලන්න. jigucchati වෙන්නේ කොහොමද කියලා බලන්න. අන්න ඒතකොට අපිට කලකිරෙන්න. ඒතර කලකිරෙන්න මට මෙහෙම මෙතන බලද්දී ඔබේ මූණ පේන්න ඕනේ කලකිරලා තියෙන ස්වභාවය. කොහොමද කලකිරිච්ච මූණක් කොහොමද තියෙන්නේ? නිමෙත් තියෙන කලකිරිච්ච මූණ අඬන්න ඕන්න මෙන්න වගේ තියෙන්න ඕනේ භාවනා විරදී. නේ? නෑ බින්දේ. සතාගත සාසනයේ කලකිරිච්ච මූණක් තමයි මේ ලෝකේ තියෙන ප්‍රීතිමත්ම මූණ. මොකද ඔබට මේ දේවල් වල තියෙන හරසුන් ස්වභාවය තේරෙද්දී අතහැරෙනවා. අතහැරෙන්න බින්දේ මිදෙනවා. මිදෙන්න නොඇලෙනවා. අන්න එතකොට බින්දේ ඔබ නිරාමිස ප්‍රීතියටපත් වෙනවා. අන්නේ නිරාමිස ප්‍රීතිය අත්විඳින්න.